නිහඬියාව කියන්නේත් එක්තරා විදිහක ආකර්ෂණය දිනාගන්න පුළුවන් අවස්ථාව. නිහඬියාව ඇතුලේ බොහෝ දෙනෙක් බොහෝ දේවල් කතා කරනවා කියලාත් අපි අහලා තියෙනවා. සමහරවිට මම නිහඬ වෙන්නකොට ඔබ බොහෝ දේවල් කතා කරන්න ඇති. එක්කෝ අපිට වැරදුනාද එහෙම නැත්නම් තාම දන්නේ නැද්ද ආරම්භ කරා කියලා එහෙමත් හිතෙන්නේ නැහැ. ඒ තමයි නිහඬියාවේ තියෙන අපූර්වත්වය. හැබැයි නිහඬියාව බිඳෙන තැනදී ඇතිවන්නේ අවස්ථා දෙකයි. එක්කෝ සතුටක් එහෙම නැත්නම් දුකක්. හැබැයි සිකුරාදා රාත්‍රිය කියන්නේ අපි දුක ගැන කතා කරන රාත්‍රියක් නෙවෙයි. ඒ නිසා ඒ නිහඬියාව බිඳින්නේ සතුට ගැන කතා කරන්න හොඳ ආරම්භයක් අරගෙන. ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් අවකාශයේ දැවැන්තම සජීවී අවකාශයක සිට දැවැන්තම සජීවී ප්‍රේක්ෂකාගාරයේ හමුවන සිකුරාදා රෑ chat and music සමගින් එකතු වෙන ඔබව බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා සුපුරුදු පරිදි. අද ටිකක් වෙනස් වූ රාත්‍රියක් වෙනස් හැඩයක් ගන්න රාත්‍රියක් වෙයි කියලා අපි හොඳට විශ්වාස කරන රාත්‍රියක්. හැබැයි දන්න අය ගැන නොදන්න කතා බොහොමයක් තියෙනවා. ඒ වගේම දන්න සින්දු වෙනදා වගේම රසවත්ව අහන්නත් අපි සූදානම්ින් සිටිනවා. අපි ආරම්භ කරමු සිකුරාදා රෑ chat and music. ඔව් සිකුරාදා රෑ කියන්නේ ඔබ ලෝකයේ කොහේ හිටියත් ඒක විශේෂ වූ රාත්‍රියක්. සමහර රටවල් වලට නම් මේ වෙලාවේ රාත්‍රිය උදා වෙලා නැහැ. හැබැයි ෆ්‍රයිඩේ නයිට් කියන්නේ බොහෝ දේ සිද්ධ වෙන රාත්‍රියක්. හැබැයි මේ බොහොමයක් දේවල් අතරින් බොහෝ දේවල් බොහෝ රසවත් කියන එක විතරක් අපි දන්නවා. අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා විශේෂ ආරාධිතයන් හැටියට ඔබගේ හදවතේ මදාමත්ම ජීවත් වෙච්ච බොහොම ජනප්‍රිය චරිත කීපයක්ම. ඒ වගේම අද අලුතෙන් අපිත් එක්ක එකතු වෙනවා ඩ්‍රීම් ඩ්‍රෝන්. ඩ්‍රීම් ඩ්‍රෝන් කියන්නේ බොහොම ආකර්ශනීය දෙයක් යුවතියන්ටත්. හැබැයි යුවතියන්ට විතරක් නෙවෙයි නේද? දැන් නම් ඒක සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම මුවට සිනහව ගෙන්නන කාරණාවක් බවට පත් වෙමින් පවතිනවා. ඒ නිසා ඩ්‍රීම් ඩ්‍රෝන් live beauty එක සහ අවුරිකා පරිපූර්ණ සුන්දරත්වයකට යාමට ඔබට ඉඩහසර වෙන් කරන නිෂ්පාදන රසක් ඔවුන් හඳුන්වා දී තිබෙනවා. මේ සියලු දෙනාමත් එක්ක අද අපි හඳුනා ගනිමු අද දවසේ සිකුරාදා රෑ ඔබ සමග එකතු වෙන ඒ ආදරණීය කලාකරුවන් කවුද කියලා. ඔව් මේ තමයි අපේ අද ඉඳන් එකතු වෙන අලුත් මිත්‍රයා අපිත් එක්ක අපේ සහෘදයා. අපි ඒ ගැන කතා කරන්නට බොහෝ දේවල් තියෙනවා. හැබැයි මම කැමති එතනින්ම වැඩේ පටන් ගන්නට. කිෂෝ සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. අයිබෝන් ඩ්‍රීම් ඩ්‍රෝන් අරගෙන ඔබ ඇවිල්ලා තියෙනවා මේ නිෂ්පාදන ආයතනයේ. අපි බොහොම හොඳට දන්න නමක්. හැබැයි ඔබ මේ ආයතනයත් එක්ක වැඩි කාලයක් නෑ. හැබැයි නේ තාම අවුරුද්දක් නෑ. අවුරුද්දකට අඩු කාල සීමාවක් ධනංජය මාස කීපයයි. ඒ මාස කීපෙත් අපිට කොයිඩ් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වුණා. එතන පොඩි අවහිරතාවයක් ඇති වුණා. නමුත් අනිත් මාසවල ඉතාමත් සාර්ථක අලුත් ගමනක් ආරම්භ කළා රට වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඔබ කිව්වනේ ලංකාවට සිනහාවක් ගේනවා කියලා. නෑ එහෙම නෙවෙයි. ලෝකෙට එහාට ගියපු සිනහාවක් අපේ ලංකාව තුලින් නිර්මාණය කරන්න අලුත් ගමනක් ආරම්භ කළා. ඉතාමත් සාර්ථකව ඒ ගමනේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපිට මේ ඔය කෝවිඩ් කාලෙම ආව එක්තරා හැඟීමක් තමයි අපේ රටේ දේවල් ගැන. අනිවාර්යයෙන්. අපේ රටේ දේවල්ට මේක සමූහ ව්‍යාපාරයක්. මේක 100ක් දේශීයද? 100ක් දේශීයයි. කට ඇරලා බොහොම ආඩම්බරයෙන් කියන්න පුළුවන් දේශීය දෙයක් හැටියට. ඉතින් අර අපි කිව්වනේ පිට රටවල් වලත් සිනහාවක් ඇති කරන දෙයක් කියලා. මේ වෙනකොට රටවල් 30ක අපි ව්‍යාපාර පවත්වාගෙන යනවා. තව රටවල් වලට ඇතුළත් වෙන්න සැලසුම් සම්පාදනය කරමින් පවතිනවා. ඒ තුළින් සිනහාව විතරක් නෙමෙයි අපේ බඩගින්න තවත් මට්ටමකින් නිවන්නට අපිට හැකියාව ලැබෙන ආදරංජ. හොඳයි අපි මනුෂයි අපි ගීතයක් අහලම ආරම්භ කරමු. අපි යමුද නියර දිගේ ගිහිල්ලා ආරම්භ කරමු. අපි
සුපුරුදු පරිදි ලංකාවේ කඩවසම්ම තබ්ලා විශාරද මනෝජ් පීරිස් සිටිනවා. ඒ වගේම කීබෝඩ් වාදනයෙන් තිලන තුෂාර ඉන්නවා, දිනේෂ් බෝග් ඉන්නවා වයලීනෙන්, චානක සන්දීර ඉන්නවා ලීඩ් ගිටාරයෙන්, සේනාදීර ඉන්නවා ලීඩ් ගිටාරයෙන්, බොක්ස් ගිටාරයෙන් ඉන්නවා ඉන්දුවර බෝගට, ඒ වගේම බේස් ගිටාරයෙන් ප්‍රසාද් වර්ණකුල සූර්ය, සුජීව දිසානායක ඔක්ටපෑඩයෙන්, කුෂාන් සිරිවර්ධන ඩොලක් වාදනයෙන් අපි සමන්ද සිල්වා මහත්මයාගේ ගීතයකින් ආරම්භ කරමු Chat and Music. වෙහෙසනිවී සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා රන්ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ රන්රුවක් වගේ ඇතින් ඔබේ රුව මැවේ ආදරේ දැනි මහද සෝසුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා දියරි පිය නගලා මැනිකේ ඔබ දුර එනවා දැකලා වෙසනිවී සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා සුදුවතින් උයා මා වෙත ඇඹුලගෙන ඔයා ආදරේ මෙසේ එනු මැන මල් ශ්‍රීනාසලා ආදරේ දැනි මහද සෝසුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා නියරේ පිය නගලා මැනිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙසනිවී සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා Thank you සමන් අයියා. හැබැයි හොඳ වෙලාවට ඔයා අර ඉස්සරහ තියෙන පොත දිහා බලාගෙන ගීතේ ගායනා නොකළේ. තනිකර වෙන සින්දුවක් තියෙන මම වෙනවා මොකද්ද මේක බලාගෙන කොහොමද මේක කියන්නේ අලුත් වර්ෂන් එකකට අලුතෙන් ලියලා දන්නෙත් නැහැ කියලා මම වෙනවා මේක බලනකොට රොජායියාගේ පොතක්ද කොහොමද එතන තියලා ඉන්නේ රොජායියා can you hear me why not පෞගේ දවස් ටිකේ මහ පුතලේ ඒක තමයි මොකද තත්ත්වේ නාට්‍ය can you hear me කියන්නේ සුනිල් කොස්තා මහත්මයාගේ අලුත්ම ටෙලි නාට්‍ය කොහොමද තත්ත්වේ beautiful beautiful සුනිල් කොස්තා මහත්මයා කියන්නේ beautiful මිනිහෙන්නේ beautiful මිනිස්සෙක් ඒ වගේ මෙයාගේ කලින් නාට්‍යයත් beautiful සම්මාන ගොඩක් දිනාගත්ත ඒ නිසා නිකන් සම්මාන පිළිබඳ නිකන් හීනයක් තියෙනවා දැන්ටම නෑ එහෙම මේ දැන් වැඩේ කරද්දී සුනිල්ගේ ළඟවත් ඒ කිසි කෙනෙක් ළඟවත් එහෙම හැඟීමක් නැහැ දැන් මම දන්නවා මේ කලින් නාට්‍යයේ සම්මාන රාශියක් හම්බෙච්ච නාට්‍යයටත් මේ වැඩ කරද්දී ඒ හැඟීමත් එක්ක වැඩ කරන්නේ නැහැ මම හිතන්නේ කිසිම අධ්‍යක්ෂකවරයෙක් ශිල්පියෙක් වැඩ කරන්නේ නැහැ හැබැයි ඉතින් මේ අපේ රටේ සම්මාන පිළිබඳව කතා කරනවා නම් ගොඩාක් දේවල් කතා කරන්න ඕනේ කතා කරලා යුතුයි නමුත් මේක අවස්ථාවක් නොවන හන්දා මම ඒ කතා නොකර ඉන්නම් ඒ පිළිබඳව ඉතින් මොකද මේ අපිට
මේ අනන්‍යතාවයන් සහිත කලාකරුවන් මේ කලාකරුවන් තමන්ගේ ශ්‍රමය තමන්ගේ කාලය තමන්ගේ දැනුම මේ මහපොළොව වෙනුවෙන් රටේ මිනිස්සුන් වෙනුවෙන් පරිත්‍යාග කරපු කැපකරපු මිනිස්සු. ති මේ සියලුම මිනිස්සුන්ට සැලකීම රජයන් සහ ඒ සම්මාන උළවල් පවත්වන ඇත්තෝ අවබෝධයෙන් කටයුතු කළ යුතුමයි කියන විශ්වාසය විතරයි මගේ ළඟ තියෙන්නේ මං එච්චරයි කියන්නේ. ජයවා ජයවා. දේශපාලනයක නිකන් මොකක්ද නිකන් එහෙම එකකුත් දැක්ක එකපාරට නෑ අර එකපාරට නිකන් රොජාය දිහා බලාගෙනකොට මං නිකන් දේශපාලඥයෙන් දකින්න පේන්න පටන් ගත්තා. පේන්නේ නැහැ. මම දේශපාලනට කලාකරුවා වික්කේ නැහැ. හැබැයි මේ හැඩයට මං හරි කැමතියි. මොකද ඔබ කාලයත් එක්ක අපි කියන්නේ අපි රඟපාන්න වෙනකොට ඔබ අතිශයින්ම තරුණ වියේ පසු වෙච්ච බොහොම ජව සම්පන්න තරුණයෙක්. මට මතකයි කුලවිලෝකනේ ටෙලිනාට්‍යයේ ආදර කැක්කුම යගදාවක් වගේ නිසා ඇනගන්න මුවහද මදී කියපු. ඔබේ තාත්තගේ අධ්‍යක්ෂණයක් ඔබගේ මෑණියන්ගේ පිටපතක්. ඒ නිසානේ කටවාඩම් මට ඩයලොගුත්. හැබැයි ඒ කාලයත් එක්ක ඒ අපි කියන්නේ අර මැෂුව වෙනවා කියලා. ඒ හැමදේම නළුවෙක්ට දරාගන්න පුළුවන් වෙන්න ඕනේ රොජායි. ඒ කැරක්ටර්ස් වලට යන එක. අනන්‍යතාවයත් ඒක සංගමයත් ඒක ඔහු තුළ ඉන්න කලාකරුවත් ඒක. ජය වේවා. ජය වේවායි. ටීනා අර මේ සමන්නය සින්දුව කියද්දි මතක් වුණාද මොකක් කර සිද්ධියක්? නියරේ පිය නගන මොකක්ද මතකුන්නේ? ඇත්තටම මතකුන්නේ? අද මොකක්ද දාගෙන හීල් එක පෙන්නන්න? අර වැටිච්ච එකද? හීල් එක පෙන්නන්න දා. ඕක දාගෙන නියරේ යන්න පුළුවන්. පුළුවන් බැරි කමක් නෑ හිතලා ගියොත්. එහෙම ගිහිල්ලා තියනවද? ගිහින් තියෙනවා. වැටලා තියනවද? වැටුණා. එතකොට වැටෙන්න බෑනේ දැන් පුළුවන් නම්. නෑ ඒක මට වැටෙන්න සිද්ධ වුණා. වැටෙන්නද තිබ්බේ ඒකේ. වැටෙන්න හරි ආසාවෙන් කරලා මේ ඇත්තද දැන් ඔය නිරූපිකාවක් වුණාම එහෙම හයි හීල් එකත් එක්ක ඕනම තැනක ඇවිදින්න පුළුවන් කියන්නේ. ඔව් ඉතින් මම හිතන්නේ ඒක මොඩල් කෙනෙක්ට අත්‍යවශ්‍යම දෙයක් හීල්ස් කියන එක. ඉතින් හීල් දාලා ඇවිදින්න පුළුවන් නම් මම හිතනවා ඉතින් ඕනම අවුට්ෆිට් එකකට සහ ඕන දෙකට කොන්ෆිඩන්ස් එකක් තමයි මම හිතන්නේ හීල් එක. හැබැයි ඉතින් හැම වෙලාවෙම මේක දාගෙන ඉන්නත් හොඳ නෑ. සමහරට මොඩල්ස්ට කොන්දේ අමාරු ඒ වගේ දේවලුත් ඇති වෙනවා. හැබැයි ඉතින් මම හිතනවා හොඳයි හීල් එකක් යූස් කරන්න පුළුවන්. ඕනම මම දැක්ක මේ මෑතක ඉඳලා විදේශයන්හි තියෙන එක උපක්‍රමයක් මේ මොඩල්ස්ලා ට්‍රේන් කරන අවස්ථාවේදී ස්විමින් පූල් එකක් මැද එහෙම අඩි එක පමණ තීරුවක තමයි ඇවිදින්න තියෙන්නේ. ඔය වැටුනොත් කෙලිම වතුරේ. ඒ ට්‍රේනින් එක දෙනවා නේද? අපේ ලංකාවෙත් මම හිතන්නේ දැන් ඒක පටන් ගන්න තියෙනවා. දැක්ක ෂූට් එකක දැනට තාම ඒ සිස්ටම් එක අපේ තාම නැහැ. ඉතින් ඉදිරියට යන්න තියෙන නියරේ දෙක යන්න තමයි නේද? ඔව්. සුප්‍රියා දැන් කොහොමද ෂෝස් පටන් ගන්න? අදත් ෂෝ එකක් නේද? ඔව් අද ෂෝ එකක්. පටන් ගන්නද ෂෝ එක? කලාතුරකින් අද ෂෝ එකක් ඒකනේ. දැන් පොඩ පටන් ගන්නව නේද? පොඩ පටන් ගන්නවා. ඉතින් අද පිළියන්දල ෂෝ එකක් තියෙනවා. කීයද පටන් ගත්තේ කීයද ඉවරනේ දන්නේ නැහැ. 10ට පටන් ගන්නේ. මේ වෙලාවටම පටන් ගන්නෙ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් වලට යටත්වද වැඩේ යන්නේ? ඔව් එහෙම තමයි. ඔව්. ඒතර කෑ ගහනකොට පොඩ්ඩක් මීටරේ තියාගෙන නිකන් එහෙම. ඔව් හිටගෙන ඉන්න කාටවත් දැන් බෑනේ මේ කාලෙත් එක්ක හිටගෙන ෂෝස් බලන්න බෑ. බෑනේ. ඔක්කොම ඉඳගෙන. අර වාහන වලින් ගිහලා නවත්තලා ෂෝ බලන ඔව් ඒක පෞගේ දවස්වල තිබුණේ ඩ්‍රයිවිං කොන්සර්ට් කියලා. ඊට පස්සේ දැන් තියෙන්නේ පුටුවල ඉඳගෙන නටන්නේ ඔක්කොම පුටුවල ඉඳගෙන කට්ටිය. හැබැයි ඉතින් 12 කිට් වෙනකොට නේ සමන් නැහැ. පුටු උඩ නැගලා නේද? එහෙම වෙනවනේ නේද? අද කිව්වට හොඳ කතාවක්. ඔව්. ඩ්‍රයිවිං කාස් වල දාපිව පිටරට සිස්ටම්ස් වල ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒවට ඔතොරිටි තියෙනවා. ලංකාවේ දේශපාලකයෝ. රයිට්. මේ අහිංසක පුංචි මිනිස්සෙක් පොඩි චුවයක් කරනකොට මාළේ හන්දිය කියන්නේ මගේ ගාමේ කියන අඟුලානේ කියන්නේ දෙන්නේ නැහැ ඔතොරිටි එක. අන්න එතන ඒක තමයි වැරද්ද තියෙන්නේ. බලධාරීන්ගේ අවධානය පිණිසයි. පිණිසයි. අද උපන්දින සාදයක් තියෙනව නේද මේ චැට් එකට ඇවිල්ලා මොකද කරන්නේ? ඔව් ඔව්. ඈ? පුත්‍රයා තරහ වෙයිද දන්නේ නැහැ නේද උපන්දින දවස්? ඔබතුමා කොහොමද ඒක? මම දන්නේ නැහැ. ඔයාගේ පුත්‍රයා. ඈ? චිලන් නෙමෙයි ලංකාවේ එකට. ලංකාවේ එක්කෙනා. දැන් සාද යනවද දෙපැත්තේ? නෑනේ මම උදේ ඉඳන් ඉතින් හැඩවගේට ගිහිල්ලා ඉතරවත් හයිටිද මං ඒ තාත්තට ගැහුවා කෝල හැපි බර්ත්ඩේ අයියේ කියලා. අයියේ කියලා. අපි තව ගීතයක් අහලා ඉමුද? සුප්‍රියා අපි ගීතයක් ගායනා කරලිමු.
බොඳ වුණා වගේ රැල්හප්ප වේරලෙ පුරා සෛර කීවා ප්‍රේමේ රඟා රැල්හප්ප වේරලෙ පුරා සෛර කීවා ප්‍රේමේ රඟා වාගිනි වගේ නැගී බෙස යන සයුරේ පරම ආලෙ පවසයි පරාජිත වෙයි අහෝ සයුරද වාගේ රැල්හප්ප වේරලෙ පුරා සෛර කීවා ප්‍රේමේ රඟා රැල්හප්ප වේරලෙ පුරා සෛර කීවා ප්‍රේමේ රඟා ඕ අරුමේ ආදර කියා ඕ අරුමේ ආදර කියා රැල්හප්ප වේරලෙ පුරා සෛර කීවා ප්‍රේමේ රඟා රැල්හප්ප වේරලෙ පුරා සෛර කීවා ප්‍රේමේ රඟා අන්ධකාරයෙන් එබෙන්න උන් සඳක් ලෙසින් තරු පහන් නිවාදමන්න එළියදී ඇසින් අන්ධකාරයෙන් එබෙන්න උන් සඳක් ලෙසින් නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින් සරාසඳට සිනාසෙන් සතුට පිරේ අදින් සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන් දිවාරයේ ගලා එන්න සිහිනයක් ලෙසින් සදා මෙලෙස බලා ඉන්න
කවුලුවෙන් දිවාරයේ ගලායන්න සිහිනයක් ලෙසින් නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින් සරාසඳට සිනාසෙන්න සතුට පිරේ හදින් වසන්තයට හඬගසන්න ඔබේ කට හනින් දුරින් නිදන් බලාඉන්න ඔබේ නෙතු අගින් තැංකෝ ඩ්‍රීම් ඩ්‍රෝම් සමූහ ව්‍යාපාරයේ සමූහ ප්‍රධාන විදායක සහ කළමනාකාර අධ්‍යක්ෂක කිෂෝ ගෝමස් මහත්මයාට. දිග වැඩීද මන්ද ඒක ටික. ටිකක් දිග වැඩිනේ. 0112454545 0112454454 ඔස්සේ ඔබට අපි සමග සජීවීව දුරකථනයෙන් සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම SMS පණිවිඩයක් එවන්න කැමති නම් ITN හිස්තනක් CNM හිස්තනක් ඔබේ සුබ පැතුම සඳහන් කරලා 99ට 9922ට SMS කරොත් ඒක අපි තිරයේ දිස්වනවා ඇති. රොෂානා ඔණ්ඩච්චි. අපි ඉතින් දන්නවා නේද ඔබේ පියා බොහොම ප්‍රසිද්ධ මයිකල් ඔණ්ඩච්චි කියලා. ඇයි? රොෂා කියලා තිනව නේද මයිකල් ඔණ්ඩච්චිගේ පොත් මොකක්ද අර ඉංග්ලිෂ් පේෂන්ට් බොහොම ඒ මයිකල් ඔණ්ඩච්චි එයා නෙමෙයිද? මගේ තාත්තත් මයිකල් ඔණ්ඩච්චි. ඉතින් එයා නේද? මොකද්ද මට තේරෙන්නේ ඒ කියන්නේ කියන්නේ ඉංග්‍රීසි පේෂන්ට් ඉුවෙත් මයිකල් ඔණ්ඩච්චි එනට ඒ ඔණ්ඩච්චි නෙමෙයි එයා නෙමෙයි මගේ තාත්තා. මගේ තාත්තගේ නම හැබැයි මයිකල් ඔණ්ඩච්චි. මට තේරෙන්නේ අයියෝ. මගේ තාත්තගේ නම මයිකල් ඔණ්ඩච්චි. ඒකනේ. මගේ තාත්තා නෙමෙයි මේ පොත ලිව්වෙයි කියන එක අනේ අම්මේ කොච්චර නිහතමානීව ඒක කිව්වද? නිහතමානීකම. කොච්චර නෑ, කිව්වද? නෑ, නැත්නම් කියන්නේ ඔව් ඔව් තාත්තා තමයි ලිව්වේ. ඔව් ඔව් තාත්තා තමයි. හැබැයි රොජය කිව්වා හරි. ජීවිතේට එයාගේ දුවෙක් නම් වෙන්න බෑකෝ මන් දන්නේ ඇයි කියලා. ඇයි ඔය එහෙම කිව්වේ නිකන්? නෑ ඒ මයිකල් ඔණ්ඩච්චිව මන් දන්නවා. ඉංග්‍රීසි ඒකයි. පේෂන්ට් ලියපු. ආ. ඒ චිත්‍රපටියකුත් උනානේ හොලිවුඩ් බොහොම ලස්සන. ඉතින් එයාගේ දුව මේ ඔණ්ඩච්චි වෙන්න බෑයි කියන එකත් මම හිතුවා. එතකොට වා මයිකල් ඔණ්ඩච්චිගේ දුව නෙවෙයිද? නෑ, මයිකල් මෙයා වෙන ඔණ්ඩච්චිගේ දුව. ඔය කියන්නේ. ආයේ කියනවා ඉතින්. නෑ මගේ තාත්තගේ නම මයිකල් ඔණ්ඩච්චි. ඉතින් ඒක එයා තමයි නෙමෙයි අපි පොත කියන්නේ. ලිව්වේ. එයා ඉන්නේ ඔයා කොහොමද ලංකාවේ කියන්නේ නෙමෙයි, ඒ පොත ලිව්වේ මයිකල් නෑ, ඔණ්ඩච්චි නෙවෙයි කියලා? ලංකාවේ යාත්. නෑ එයා ලංකාවේ එයා දැන් ඉන්නේ ලාංකිකයෙක්. ලංකාවේ නෙමෙයි දැන්. ඉන්නේ එහෙනම් නෑ නෑ තව ඉන්නවා අපේ ගොඩක් අය ඉන්නවා අපේ ඉතින් ඔයා කොහොමද කියන්නේ ඒ පොත ලිව්වේ මයිකල් ඔණ්ඩච්චි නෙවෙයි කියලා? මයිකල් ඔණ්ඩච්චි තමයි ලිව්වේ. ඉතින් එහෙනම් මොකද ප්‍රශ්නේ? අයියෝ මේ අයියා ටොක්කකුත් තැනලා ඒ කාලේ ඔව් ඒ චාතුරය කරන කාලේ. යන්තම් දැන් පොඩ්ඩක් ආයි හොඳ නිකන්- වෙලා හිටියා. ආ. ඒ වුණාට ඊට පස්සේ මේ මුණ ගැහිච්ච නැති හන්දා දැන් ආයිමත් මේ මොකද්ද විපර්යාසයන් කීපයක් වෙලා තියෙනවා. ඇත්තටම මේ නමත් එක්ක බොහොම දේවල් දෙනෙක් අහනවා නේද ඔය ප්‍රශ්නේ? අනිවාර්යයෙන්ම ඇත්තටම මේ නම් මොකද්ද මේ සම්භවය? මේක ඩච්ද මේක මොකද්ද මේ? ඩච් වෙන්න ඕනේ මොකද දැන් අපි දැන් අපි තමයි හොයන්නේ දැන් අපේ තාත්තලට වුණා තිබෙන අපි හොයාගෙන යද්දී එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා කියනවා දැන් ඒ කියන්නේ ඔය මයිකල් ඔණ්ඩච්චිලා අපේ තව ඉන්න ට්‍රෙවිස් එඩ්වින් ඒ ඔක්කොමලා අපි එකතු වෙලා හොයනවා දැන් මේ අපේ මුල කොතනද කියලා. හැබැයි ඒගොල්ලොත් ලංකාවේ ඉඳලා ගිය අය තමයි. ඒ මයිකල් ඔණ්ඩච්චි ඔක්කොමලා. ටීනා පොත කියලා තියෙනවද? නෑ? කියවන්න පොත. ඔයා ඒ පොත කියවලා නෑ? පුදුමනවා සාමාන්‍යයෙන් ගොඩක් පොත් කියවන කෙනෙක්. කවුද කිව්වා? නැද්ද? අර කිෂෝ මහත්මයා ගායනා කරපු ගීතයට ඔබ බොහොම ආසයි නේද? ඒ වචන වලට? නැද්ද? ඒත් නැද්ද? නේ මන්ද මට අපිට දුරකථනයෙන් සම්බන්ධ වෙනවා කෙනෙක් අයිබෝවන් අයිබෝවන් කතා කරමු. මගේ නම කුලසිරි. හොඳයි. මට සිල්ල මහත්තයාට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. හෙලෝ. ඔව් කුලේ. සමන් මං කුලසිරි. ඔව් ඉතින් මේ මං මේ ප්‍රෝග්‍රෑම් එක දැක්කා. ඉතින් මම ළඟදී ආව හම්බුනුත් උනා. ඔව් ඉතින් මට මේක දැකලා මට කෝල් එකක් දෙන්න හිතුණා. ඔව් කුලේ. ඉතින් අපේ නාලන්දේ පරණම යාළුවෝ අපි. ඔව් ඉතින් අපේ ඉස්කෝලේ ලොකු මේ වාසනාවක් ඔය වගේ පුද්ගලයෙක් අපිට ලැබිච්ච එක. ඉතින් මේ
ඉතුරු ටික මං හිතන්නේ ඔයාලට නෑ කියන්න ඒකද පුළුවන්. කුලේ thank you very much කතාවට අපි තමයි දැන් බලන්න ඔයාලා ආනන්දේ ඉන්නවා. යා අපි තමයි ඉස්සෙල්ලා මියුසික් කාමරයක බ්ලැක් ටින්ට් කරලා පොඩි රුපියල් එකකට ඩ්‍රම් සෙට් එකක් ගෑල්ලා කුලේ තමයි ගෙනාවේ. අපි කොළඹ අපි කොටුවේ දන්නෙත් නෑ විදින්න. කුලේ ඩ්‍රම් සෙට් එක ගානවා මම සින්දු කියනවා. ප්‍රින්සිපල්ට ආවිලා ඩ්‍රම් සෙට්ුත් නැන ඔක්කොම නැතු වුණා. මට ජොබ් එකක් නැතුණා නන් රයිස්කෝලේ. හැබැයි ඔය ඔබේ මිත්‍රයා කුලේ දන්නවත් දන්නේ නැහැ දැන් මේ කුලේ කතා කරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බල මණ්ඩලයේ උපසභාපතිතුමා එක්ක කියලා. මොකක්ද අලුත් පත්වීම? නෑ පත්වීම නෙවෙයි මම ප්‍රාදේශීය මණ්ඩලයේ මේ මල්ලි මම මොරටුවේ මම තමයි ප්‍රාදේශීය ලේකම් මොකම සංස්කෘතිය බලන්නේ. ඒතර ගම් 21යි. මට ළඟදී වුණා කොළඹ දිස්ත්‍රික්කයේ මම තමයි බලන්නේ. ගන් 300ට මට බලන්න තියෙන ටීවී වැඩක් ඒක. පුළුවන් තරමින් මම යනවා පුළුවන් නම් හරි ෆයිට් එකක් දෙන්න කිසි උමස් මාතුරු ඉන්න තව උදව් කරා තව මට ඉස්සරහට යන්න පුළුවන්. ආලම් දෙපසක් කෙනෙකුට බෑන්ඩ් හොඳ ජොබ් එකක් හැබැයි ඉතින් කල්පනා කරන්න. ඒ ඇවිල්ලා උපසභාපතිතුමා අපි දැන් කතා කරන්න ලෑස්ති වෙන්නේ සභාපතිතුමා එක්ක. හැබැයි සංස්කෘතික බල මණ්ඩලය නෙවෙයි සිසිලියා සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා එක්ක. සිසිලි මේ යයන්න කොහින්ද එනවනේ අර ගීතේ හින්දා වෙන්නේ. ගෑන් ළමයින්ගේ නම් මතක තියෙන නිසාට කොනෙන් ධනංජයට මම හිතන්නේ යා එක එනවා ඩොග් ගාල්. හැබැයි ඔන්න බලන්න දැන් අදින් පස්සේ ඔය නම මිනිස්සුන්ට කොහොමදත් මතකයි. මතක් වෙනවා. සිසිලි නිෂ්පාදනය එහෙම කිව්වොත් කියනට වඩා අපිට බොහොම සමීපයි නේද මේ නිෂ්පාදන විශේෂයෙන්ම පසුගිය මාස 6 පුරාවට මම හිතන්නේ අපේ රටේ මිනිස්සු වැඩියෙන්ම පරිභෝජනය කරේ මේ නිෂ්පාදන නේද? විශේෂයෙන්ම මම කියන්න කැමති අපේ සමාගමෙන් තමයි නිෂ්පාදනය කරන්නේ ගෝස් ග්ලව්ස් සැන්ට්‍රි නැප්කින්ස් ෆේස් මාස්ක් එතකොට ලලාන් සමාගමත් එක්ක තමයි අපි ග්ලව්ස් හදන්නේ ජොයින්ට් වෙන්චර් එකක් වශයෙන් පහුගිය මාසයි අපි බොහොම කාර්ය බහුල කාලයක් වුණා ඒ වගේම මේ කොවිඩ් කාලේ මේ මෙඩිකල් වේස්ට් මැනේජ්මන්ට් ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන ඒ කසල ඒවා කළමනාකරණය කරෙත් අපි ලොකු ඉන්සනරේටර්ස් වල ඉතින් අපිට විශාල අත්දැකීම් සහ අපහසුතාවයන් කීපයකුත් ඇති වුණා මොකද මේ අපේ ඉන්සනරේටර්ස් තිබුණ තැන මේ කීප දෙනෙකුටත් කොවිඩ් හැදුණා. ඉතින් පස්සේ වුන් අපි සනීප කරගත්තා නමුත් ඒවා වැහුවේ නැහැ. බොහොම අමාරු කාලයක් තිබුණා නමුත් ඒවා සාර්ථකව නිමා කරා. ඉතින් මේ අවස්ථාවක් කරගන්නවා මගේ ටීම් එකට ස්තුති කරා. හොඳයි අපිට දුරකථන ඇමතුමක් තියෙනවා මේ සමගින්ම අයබෝවන්. අයබෝවන්. කතා කරමු. මට කතා කරන්න ඕනේ රෝජර්ට. රෝජර් සෙනරත්න. අයබෝවන් කවුද? අයබෝවන් මට මේ ඔයා මේ නුවර පැත්තේ ඇවිල්ලා අර මොකද්ද මේ ටෙලි නාට්‍යයක් ඔයා කරන්නේ නේද බලවුවක? නුවර පැත්තේ රන් බැඳි මිනිස්සු නෑ. රන් බැඳි මිනිස්සු නුවර පැත්තේ කළා නමුත් මම ආවේ නෑ ඒ පැත්තේ මම හිටියේ නෑ ඉස්සෙල්ලා වෙන මොකක් හරි ඔයා හිටියා මට මතකයි ඒක. හොඳයි වෙන්න ඇති ඉතින් ජීවිත කාලෙම ටෙලි නාට්‍යමනේ රංගපෑවේ ඉතින් ලංකාවේ පරිශ්‍රයන් ගොඩක හිටියා ගොඩක වැඩ කරා ඉතින් කියන්න අම්මා ඉස්සරහ ඔයාගේ ටෙලි නාට්‍ය මොනවද? ඉස්සරහට ඔයාගේ තියෙන ටෙලි නාට්‍ය මොනවද? Can you hear me? සුනිල් කොස්තා මහත්තයාගේ අලුත්ම නිර්මාණය. එයාට ඇහෙනවා. ඔයා Can you hear me? නෑ ඒ නාට්‍යයේ නම Can you hear me? ඔයාට ඇහෙනවා. ඉතින් ඔව්. මේක ධනංජය. ඔව්. ඔයා නුවර වත්තේකම හිටපු එක්කෙනානේ නේ? ඔව් එයා තමයි. ඔව් එයාගේ තාත්තා. තාත්තා. ඔව් තාත්තා ඉන්නවා දැන් නම් අපි ඔක්කොම කොළඹ. මගේ මියුසික් මාස්ටර්. එහෙනම් සතුටුයි කතා කරලා. බොහොම ස්තුතියි කතා කරලා. බොහොම ස්තුතියි. අපි සංගීතය ගැන කතා කරා දැන් නේ. එතුමියත් සංගීතය ගැන කතා කරන්නේ අපි ගීතයක් අහලා. කඳුලැල් සලාතෙන පියවිලි නැහැවිලා උඩේ ඇයි මිහිරිය තනිවී කිව මැන කල්පනා ලොවේ
සලාදෙන පියවිලි නැහැවිලා ඔබේ මතුවෙයි සිහි සුසුම් වැලි හදවිල්දියේ මගේ හමුවෙන්න එනු ප්‍රියේ අදමෙන් මතුද මේ බවේ රජිනී ඔබයි උදාරියේ මගේ පිළිඳු ලෝකයේ ඇයි මිහිරිය තනිවී කිව මැන නුඹනා ලොවේ කඳුලෙන් සලාදෙන පියවිලි නැහැවිලා ඔබේ වෙසෙන තුරු ලොවේ ඔබ කිසි දිනක තනි නොවේ කිසිවක් ලොවේ වෙනත් නැත මට ඔබ තරම් අගේ පිළිගන්න මා රජෙක් ලෙස සනසා දයාවේ ඇයි මිහිරිය තනිවී කිව මැන කල්පනා ලොවේ කඳුලෙන් සලාදෙන පියවිලි නැහැවිලා ඔබේ ඇයි මිහිරිය තනිවී කිව මැන කල්පනා ලොවේ කඳුලෙන් සලාදෙන පියවිලි නැහැවිලා ඔබේ ජාත්‍යන්තර රූපලාවන්‍යයේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තමයි ඩ්‍රීම් ඩ්‍රෝන් කියන්නේ. ලංකාව විතරක් නෙවෙයි රටවල් 35ක ඩ්‍රීම් ඩ්‍රෝන් අලෙවි වෙනවා. ඒ වගේම අපි බොහොම ආඩම්බරෙන් කියනවා ඒක 100% දේශීය නිෂ්පාදනයක් කියලා. කිෂෝ ගෝමස් කියන චරිතය මට පෙන්වන්න පොඩි ක්ලෝස් අප් එකක් කිෂෝගේ. ඔහු ව්‍යාපාරිකයෙක් ආයතනයක ප්‍රධාන විදායකවරයෙක් ඒ වගේම සංචාරක මණ්ඩලයේ සභාපතිත්වය උපදේශකයෙක් පුවත්පත් ලේඛකයෙක් දේශකයෙක් තීරකවරයෙක් ටීවී නිවේදකයෙක් දැන් දැනගත්තා ගායකයෙක් ඒ වගේම නිරූපණ ශිල්පියෙක් ඒ වගේම නළුවෙක් කිෂෝ මට කියන්න කිෂෝ නොකරපු දේවල් ටිකක් නොකරපු දේවල් තියෙනවා හැබැයි කරපු දේවලුත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ධනංජය. ඕ ඒ කියන්නේ මේක මේ සුළුපටු නෑ රොජයි. දැන් මේ කිෂෝ මම මන්දන ඔයා කතා කරගෙන හිටියත් කිෂෝ කොච්චර වෙලාව තියෙනවද මේ මිනිස්සුන්ට මේක කරන්න නැත්තම් මම මට ඇහුණා යට කී හිටියේ ඒක මට ඇහුණා මට හොඳට ඇහෙනවා මෙතනට ඇවිල්ලා මටත් තියෙන ප්‍රශ්නේ ඕක තමයි ඇත්තටම මේ දේවල් කොහොමද කරන්න වෙලාව හොඳ නළුවෙක් හැබැයි හොඳ රචකයෙකුත් ඉන්න ඕනේ මේ පැත්තේ අනිවාර්යයෙන්ම ඇත්තටම කිෂෝ මේ ඔක්කොම කරන්න වෙලාව කොහෙන්ද මෙහෙමයි ධනංජය ගොඩක් අයට ඔය වෙලාව සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන වෙලාව නැහැ අපි අතර සම වෙන්න ඔබ කතා කරන අතරේ අපි බලමු පොඩ රූපරාමු කීපයක් තියෙනවා නිරූපණ ශිල්පියෙක් හැටියටයි ව්‍යාපාරිකයෙක් හැටියටයි බොහොම කඩවසම් පුද්ගලයෙක්ගේ ඡායාරූප කීපයක් තියෙනවා එහෙමයි තමන් කරන හැම දෙයක්ම හදවතින්ම කරනවා නම් කරන්නේ කැමති දේ පමණක් නම් එතන කාල කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන්න විදිහක් නැහැ අපි ගොඩක් වෙලාවට කම්ප්ලේන් කරන්නේ චෝදනා කරන්නේ වෙලාව නැහැ කියලා අපි අකමැති දේවල් කරන්න ගිහිල්ලා ඒ ආතතිය ආපුවාම. ඉතින් මම කරන්නේ මම කැමති දේ. හදවතින්ම කරන්න කැමති දේ ආස දේ. ඉතින් ආසාවෙන් කරනකොට වෙහසක් දැනෙන්නේ මම ධනංජය. ඒක තමයි ඔය
තියෙන කියපු දේවල් පිටු පස තියෙන පසුබිම ටියක් වැඩි වගේ ටිකනේ නෑ මම මේ රූපරාම එකම් බලන් හිටිය විශේෂයෙන්ම අපේ ප්‍රේක්ෂකයන්ටයි ටීන බලන් හිටියා කොයි වෙලාද මේ ඡායාරූප පෙළ දිගැරෙන්නේ කියලා කඩවසම් නිරූපණ ශිල්පියෙක් කිව්වම ඔන්න ටීන වාගේ අවශ්‍යතාවයට අපිට තියෙනවා සියලු ඡායාරූප ඒ වගේම නිකම් තියෙනවා නේද නිකන් මිනිස්සුන් ඉන්ස්පයර් කරන වැකි ඒ වගේම මනුෂ්‍යත්වය කියන කොටස කිෂෝ බොහොම තදින් විශ්වාස කරන කෙනෙක් නේ. අනිවාර්යයෙන් මනුෂ්‍යත්වයක් නැතුව ජීවිතයක් නෑ. මනුස්සයෙක් කියලා කියන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍යත්වයේ තියෙන පුජ්‍යලෙක්ට පමණමයි. ඉතින් එවැනි ඊටම සංවේදී පුජ්‍යලෙක් මම. හැබැයි කිෂෝ දැන් ඔබ ITN ඔබේ පවුලේ නාලිකාවත් එක්ක එකතු වෙලා හිටිය කෙනෙක් නම් කිෂෝගේ මේ මනුස්සකම ගැන යම්කිසි මතකයක් ඇති. අපි මේ මතකේ පොඩ්ඩක් උරගාලා බලමු. Generation Next. සමරකුන් දරුවෝ ඉන්නවද? කසාද බැඳලා දරුවෝ ඉන්නවද? ළමයි කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. මේ කරන්නේ රැකියාවක් හැටියටද? එදා වෙල් හම්බ කරගන්නද මේ දේ කරන්නේ? මම බොහෝ දේවල් මේ රත්නපුරට ඇවිදින් ඊයේ රාත්‍රියේදී මාර්ගලද පැද්දා. ඔබට මේ බෙල්ලේ වැලලා ගන්න එක කරන්නට උනේ ඔබට අවශ්‍ය මුදල හොයාගන්න නම් දරුවන්ට කන්න දෙන්න. ඒ ගැන ශ්‍රී ලාංකිකයන් හැටියට අපි සියලු දෙනාම දුක් වෙන කාරණයක්. මේ දේ ආපහු කරන්න එපා. මේ දේ ආපහු කරන්න එපා. ආදරෙන් ඉල්ලනවා. අනිවාර්යෙන්ම මගේ ඡන්දය ඔබට හිමි වෙනවා. නමුත් මේ දේ කරන්න එපා. මට මගේ මිනිස්සු ගැන පුදුම වේදනාවක් දැනෙනවා මේ වෙලාවේ. Generation Next. මට මගේ රටේ මිනිස්සු ගැන පුදුම වේදනාවක් දැනෙනවා. මේ දේවල් පිටපතක තිබුණු දෙබස් නෙවෙයි. මේ කඳුළු වේශ නිරූපණ ශිල්පියෙකුගේ ලැබුණු ග්ලිසරින් වලින් ලැබුණු කඳුළු නෙවෙයි. නමුත් මම දන්නවා මානුෂිකත්වය අවදි වෙච්ච තැනක් රියලිටි වේදිකාවක. ඔව් ධනජය මොකද මේ පුජ්‍යලයා ඉතාමත් දුප්පත් පුජ්‍යලයෙක් කණ්ඩායම්පුර ප්‍රදේශයේ youth with talent වැඩසටහනට ඔහු එන්නට කලින්ද රෑ ඔහු කිව්වා ඒක රත්නපුරේ ෂෝ එකකට ගිහිල්ලා මම හිතන්නේ මේ පුජ්‍යලයෙක්ට ඕනනම් දවසකට රුපියල් 2000ක් හම්බෙන ඇති ෂෝ එකකට ගිහිල්ලා ඒ කරන වික්‍රමයන් කරපුවාම මොහු සල්ලි හම්බ කරගන්නීමේ අවශ්‍යතාවය නිසා බෙල්ල වලදාගන්න. ඒ විශුවල් එක මේකේ පෙන්ුවේ නෑ මේ වෙලාවේ. නමුත් මේ වැඩසටහන මුළු ලංකාවම් බැලවා ITN ආයතනය එක්ක ITN චැනල් එක එක්ක රටේ සිළුම ජනතාව එකතු වුණ අවස්ථාවක් මේ youth with talent කියලා කියන්නේ. මොහු මේක ලොකු තරගයක්. ඉතින් ඒ නිසා ඔහුට වැඩිම ලකුණු ගන්න ඊළඟ වටයට යන්න මොහු බෙල්ල වලදාගන්න ඇත්තටම. පොඩි තත්පරයකින් නිමේෂයක් එහෙ මෙහෙ වුණා නම් මොහුගේ ජීවිතේ නැති වෙනවා. එතකොට මට එන්නේ අනිත් ජජස්ලා කමෙන්ට්ස් දීලා තමයි මගේ ළඟට එන්නේ සඳරුවන්. මට ඉයර්පීස් එකකුත් තියෙනවා. ඉතින් මම දන්නවා මොකක්ද වෙන්නේ කියන එක මම තමයි ජජස්ලව කෝඩිනේට් කරුවේ ඒ මුළු සීසන්ස් 3ේම. මට එනකොට අරගොල්ලො කියන දේවල් නෙමේ මගේ තියෙන්නේ මේ රටේ තියෙන දුප්පත් මිනිස්සුන්ගේ තියෙන වේදනාව තමයි මට කිඳා බහින්නේ. එතකොට මම මේ ෂෝහෙක වාඩිලා ඉන්නවා කියන එක මට අමතක වෙනවා. මම ශ්‍රී ලාංකිකයෙක් හැටියට මගේ මිනිස්සු විඳින දුක මට ඒ වෙලාවේ දැනෙනවා. හදවතින්ම දැනෙනවා. මාව කිති කැවෙනවා. ඒකත් එක්ක මට ආපු හැඟීම ඒ ප්‍රකාශනය තමයි අවසානයේ ඔබ දැක්ක සියලු දෙනාම වඳිනවා මේ වැන්දේ දුප්පත්කමට. දුප්පතුන් නැති ලෝකය. ලස්සන කෙටි කතාවක් තියෙනවා අපි කියවපු. මොකද අපි මෙච්චර අපි රයිට්ස් වලට කතා කරා. කලාකරුවන්ගේ. කලාකරුවන් අපි ගායකයන්ගේ. එතනත් මම සභාව තියලා හිටියා. මටත් කරගන්න බැරි වෙලක් කිෂෝ ගෝස් මහත්තයා ළඟදී කරා 28 වෙනිදා අපි මීටිමක් තියෙනවා. මම ඒක ස්තුතියි ජයන්ත ධර්මාස මහත්තයාටයි කිෂෝ ගෝස් මහත්තයාටයි මම කල්තෙන් ආපු බාති සංස්කෘතික චරිතය.
මොකක් හරි අපිට කරලා දුන්නා කියලා ඒක සන්තෝෂ මට ගොඩක් තියෙනවා මොන පැරණි ගායකෙක් මං උට හිටියත් මේ සන්තෝෂ ප්‍රකාශ කරන එච්චරයි අපි වෙනුවෙන් බැලුවා එච්චරයි බොහොම ස්තුතියි ධනංජය පොඩ්ඩක් ඒකට එකතු කරන්න දුන්නොත් ඓතිහාසික අවස්ථාවක් මුළු ලංකා ගීත ඉතිහාසයේ සංගීත ඉතිහාසයේම ඓතිහාසික අවස්ථාවක් මේ කතෘභාග කියන දේ සම්බන්ධයෙන් ලංකාවේ ලොකු ගැටලුවක් තිබ්බා කතෘභාග එකතු කිරීම සහ ගෙවීම සම්බන්ධයෙන් නීතිමය ගැටලු තිබ්බා මොකද සංවිධාන දෙකක් තිබ්බා ඒ සංවිධාන දෙකෙන් ඔස්කා සංවිධානය සමන්වයකේ සමාජිකයෙක් අපි වසර ගානක් මම අවුරුදු 17ක් ඒ බෝඩ් එකේ ඩිරෙක්ටර් කෙනෙක් සමන් අයිකිව් විදියට ජයන්ත ධර්මදාසයන් තමයි ගීත නිබන්ධකයන්ගේ සංගමයේ ඔබ ඉන්නව නේද? ඔව් සංගීත සංගමයේත් ඉන්නවා සිනමා සංගමයේත් ඉන්නවා සියලු දෙම ඉන්නවා. ඉතින් මේ ආයතන දෙක එකතු වුණා. අර අනිත් ආයතනය කැමැත්ත ප්‍රකාශ කෙරුවා ප්‍රධාන ආයතන වන ඔස්කා ආයතනය එක්ක සම්බන්ධ වෙලා එක ආයතනයක් පිහිටවාගෙන මේ තිබුණු ඒ අවහිරතාවය මගාරවල මෙතනින් එහාට ගීත රචකයන්ට ගායකයන්ට සහ සංගීතය සපයන සියලු දෙනාටම ඒ හිමිකම හිමි විදියට ලබල දෙන්න. ඉතින් ඒකට සමන් කිව්වාගේ වාතිය ඉතාමත් බැරෑරුම් මෙහෙවරක් ඉෂ්ට කෙරවා 28වෙනි සඳුදා උදේ 10ට තියෙනවා මහා සභා රැස්වීම. එතෙන්දී නොයෙකුත් තීරණවලට එළඹෙනවා. තීරණ මොනවාද කියන එකත් අපි දන්නවා. ඉතින් ඒක මම හිතන්නේ සංගීත ශ්‍රේෂ්ඨයටම ලොකු පණිවිඩයක්. ඔව් බොහොම සතුටුයි අර අපේ මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ දැවැන්තෙක් තමයි තේවිස් කුරුගේ මහත්මයා. එතුමා වරක සඳහන් කළා ඔබ මයික්‍රොෆෝනයක් ඉදිරියේ කවුරු හරි හුස්ම ගත්තා නම් ඒ හුස්ම වල අයිතිය ඒ ශිල්පියාට ලබා දිය යුතුයි කියලා. මම හිතන්නේ මේ කාර්යය තාමත්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ මෙතනට ආපු බොහෝ දෙනෙක්ට තිබුණු ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නයට උත්තර අපි හොයාගත්තා නම් ඇත්තටම ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ සතුට සමරන්නට අපි ලස්සන ගීතයක් අහලෙමු. ගමනේ ගින්නි වූ එදා සැනසුම් පවන්සලා ඔබ මා දවයි දිවාරේ අද සුසුම් හෙලා ගමනේ ගින්නි වූ එදා සැනසුම් පවන්සලා ඔබ මා දවයි දිවාරේ සුසුම් වෙලා මතකේ තිබේද යුගේ මාගේ චේතනා වැටෙන්නේ දැන්ද ආදරේ සෝක වේදනා ඝන අන්ධකාරයේ පාළුවේ කිනිදුනා තනි වූ ඔබ නොවේ මා පවා තනි වුණා ගමනේ ගින්නි වූ එදා මුලා වෙලා ගියා පින් පහන්නිවා අයිතක් හිතන්නේ නෑ ප්‍රියේ සීනකින් පවා අද ඔබගේ ජීවිතේ කතරකී වාලුකා ඉන්න යලි දිලෙයි දෛවයේ තාරකා
ගමනේ ගින්නි වූ එදා සැනසුම් පවන් සලා උපමාදවයි දිවාරේ අද සුසුසුම් හෙලා ගමනේ ගින්නි වූ එදා සැනසුම් පවන් සලා උපමාදවයි දිවාරේ අද සුසුසුම් හෙලා බොහොම ස්තුතියි ඔබ ඔබ දැක්කේ ඔබ දැක්කේ යහපත් එඬේරාගේ කන්‍යාරාමේ ආදි ශිෂ්‍යයන් ඉදිරිපත් කළ ගීතය සහ රංගනයයි. ඇත්තටම රොජේ මං හිතන් හිටියේ ඒ ගීතය මේ ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ට කියන ගීතයක් කියලා. බලන් ගියාම ගැහැණු ළමයෙක් තවත් ගැහැණු ළමයෙක්ට කියන ගීතයක්. උනේ ඒක අපි දෙන්න පිරිමි ළමයිට තමයි කියන්නේ. නෑ මම නෙමෙයි මෙයා. ඇයි වා? ඇයි එතකොට? ඇයි වා? කමන්නේ තාම යහපත් එඬේරාගේ කන්‍යාරාමේද? දෙන්නමනේ. දෙන්නම. දෙන්නම එකට. ඒතකොට දැන් ඕ දෙන්නට දෙන්න කියාගත්තා වගේ තමයි අපි දැක්කේ නේ. ඒ ආදරේ නෑනේ. අපි ඉතින් මෙයා කිව්වේ වෙන කෙනෙක්ට. ටිනවා කොහෙද ඉන්නේ? නෑ වාගේ ගෙවල් කොහෙද? ගෙවල් පෝකන්දර. පෝකන්දරද? පෝකන්දර. ඔයාගේ ගෙදරට අල්ලපු ගෙදර මල් පෝච්චි හදන කෙනෙක් ඉන්නව දන්නවද? ඒක මම ඇත්තටම දන්නේ නැහැ දැන් කියනකම්. ඔයාට පෙන්වන්නද මගේ හදපු මල් පෝච්චියක්? මල් පෝච්චියක් නෙවෙයි ඒක මේකේ බර. මේ තියෙන්නේ. මේක ඇවිල්ලා මේ බොන්සායි ගස් හිටවන පෝච්චියක්. එයාට ඒ අදහස ඇවිල්ලා තියෙන කොහොමද දන්නවද? දවසක් එයාගේ ගෙදර තාප්පෙන් එහා පැත්ත බලන් ඉඳලා. එයාට හිතිලා
මේ ගස් සෞතුට මේක ඔයාගෙද මේක ඔයාගෙද හරි එහෙනම් ඇත්ත කතාව කියමුකෝ අපේ නෝන ගේනේ ලෝලෝල ඇට ගේ පිටිපස්සේ තියෙන ටයර් එකක් පස් දාලා ඒකට දානවා. එතන නැති පැලයක් නෑ. නැති එළවලුවක් නෑ. හැම එළවලුවක්ම ඒ කොටින්ම කියනවා නම් ඒකේ වට්ටක්ක වැලුත් කියනවා. හරිද? ඉතින් කරවිල ඇට වගේක් තිබිලා කරවිල ගස් ටික උඩට එනකොට මේක නිකන් තියන්න බෑනේ. මේකට සපෝට් එකක් දෙන්න ඕනේ නේ කිචු. පස්සේ මම හැදුවා ලොකු මැස්සක්. ලනු ගෙනල්ලා එහෙම මැස්සා. ඉතින් ඉනිමගේ නැගලා තමයි ඒක කරන්නේ. මම ඉතින් හැමදාම බලනවා දැන් ඇවිල්ලා මන් දන්නේ මාස අවුරුද්දක් හමාරක් විතර ඇති ඒ ගෙදරට පදිංචිට ඇවිල්ලා මේ ආදී මම හැමදා කවදාවත් දැක්කේ නෑ කවදාවත් දැකලා නෑ හැබැයි මං ඉතින් අර ඉනිමගට නැගලා අර මැස්ස ගැට ගහනකොටත් ඉතින් මං ඉතින් බලනවා ඉතින් අදවත් ඉඳීද මේක කියලා දැකලා නෑනේ දැකලා තියෙන්නේ ටීවී එකේ විතරයි. ඒතර මොනවද දැක්කේ ඔබ? අවංකව කියන්න ඔබ මොනවද දැක්කේ? ඒ ගස් දෙකක වැලක් ගැට ගහලා තියෙනවා. ඔය මගේ කට අවුස්ස ගන්නනේ ඔය හදන්නේ. නෑ නෑ මම මේ හැදුවා බොන්සායි ගස් ගැන හිතුවා. ඒ බොන්සායි නෑ මේ බොන්සායි කිව්වොත් ඒ බොන්සායි වලට මොනවද කියන්නේ මේකට? ඒත් වානේ කිව්වේ මං අරලපු වැටේ මං දැක්ක බොන්සායි ගහක් වගේ ලස්සන ළමෙක්. මට ඒකයි අදහස. එහෙම එකක් නුනේ නෑ. අම්මා නම් ටිකක් බොන්සායි. තාත්තා උස ඇති. අම්මා ටිකක් බොන්සායි ටයිප්. ඔන්න ඔහම තමයි රොජර් සෙනවිරත්න මහත්මයා මේ බොන්සායි පොට්ස් හදන්න පටන් අරන් තියෙන්නේ. අපිට දුරකථනයෙන් කෙනෙක් කතා කරන සමහරට බොන්සායි පොට් එකක් කියලා ඇනවුමද දන්නෙත් නෑනේ. ආයුබෝවන්. 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 මට කතා කරන්න අවශ්‍යයි කිෂු ගෝමස් මහත්මයාට. ඔව් කතා කරන්න පුළුවන්. කිෂු ගෝමස් මහත්මයා. ඔව්. කිෂු ගෝමස් මහත්මයා මම ඔබතුමා යටතේ රාජ්‍යාංශයේ ඇත්තරම සේවය කරා. මම ඔබතුමා කතා කරපු දේවල් ගැන බලාගෙන හිටියා. කවුද සන්තෝෂයි. නම පොඩ්ඩක් සඳහන් කරමුද කවුද කියලා අඳුර? ඉදමල්ගොඩ කැලණියෙන් කතා කරන්නේ. ඔව් ඉදමල්ගොඩ. ඇත්තරම මේ ඔබතුමා මේ අපි දන්න හැටියට මල්ටිනේෂනල් කම්පැනිස් වල සහ රාජ්‍යාංශයට තමයි ඔබතුමාගේ දායකත්වය ලබා දුන්නේ. ඔව්. මට ඇත්තටම හරිම සන්තෝෂයි පෞද්ගලික අංශයේ ඔබතුමා තෝරාගෙන තියෙනවා. ඔබතුමාට ඔබතුමාගේ දායකත්වය ලබා දෙන්න දේශීය සමාගමකට දායකත්වය දෙන්න පිළිබඳව මම ඇත්තටම ඔබතුමාට සුභාශිංසන දෙන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. බොහොම ස්තුතියි ඉදමල්ගොඩ. ඔව් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. සුප්‍රියා ඔබේ පෙළපත ගැන මිනිස්සු ගොඩක් දන්නවා. හැබැයි දන්න අයට තව ටිකක් මතක් වෙන්න ඇයි නොදන්න අයටයි අපි හැමෝටම කියමු මේ පෙළපත ගැන. විශේෂයෙන්ම මේ දවස්වල ශාන්ති ඔබේ ආදරණීය පියා ටිකක් අසනීප තත්වයෙන් ඉන්නේ. හැබැයි එතුමාගේ ඉතිහාසය තුළ එතුමා නළුවෙක් හැටියට ගත කරපු කාලය, ගායකයෙක් හැටියට ගත කරපු කාලය, ගායකයෙකුත් තමයි නේද? ගායනා කරලා තියෙනවා. ඔව් ඒ වගේම මව, දයා ඒ හැම දෙනාගේම මතකයන් නැවත ආවර්ජන වෙන කාලයක් නේද මේ ගෙවෙන්නේ? අනිවාර්යයෙන්ම. ඇත්තටම ආච්චි ගැන මම දන්නවනේ වසන්ත සඳනායක, ඒ වගේම මගේ අම්මා දයා හේමන්ත අබේසේකර චිත්‍රපට පසුබිම් ගායිකාවක්, ඒ වගේම තාත්තා කිව්වා වගේ රංගනවේදියෙක් ශාන්ති අබේසේකර චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කරා. ඉතින් ඇතුළු තාත්තට මගේ ලොකු මාම සරත් සඳනායක විශේෂයෙන් කියන්න ඕන. තාත්තා කියන්නේ අසනීප කියන්නේ ඇත්තටම ටිකක් අර පොඩ්ඩක් ඩිමෙන්ෂියා වගේ තත්වකින් තමයි පසු වෙන්නේ. ඉතින් ඇත්තටම කොවිඩ් කාලේ තමයි මේ තාත්තා ටිකක් අසනීප තත්ත්වයට පත් වුණේ. අසනීප කියන්නේ හොඳට ඇවිදලා කරලා ඉන්නවා. පොඩක් කල්පනාවේ තියෙන ප්‍රශ්නයක් නිසා මට ඉතින් ගොඩක් ඉතින් සතුටක් තියෙනවා මේ මට අර කොවිඩ් කාලේ තාත්තා වෙනුවෙන් මට සෑහෙන කැප වෙලා තාත්තා වෙනුවෙන් තාත්තගේ දේවල් කරන්න ලැබුණා. ඉතින් අදටත් මම තාත්තගේ හැම දෙයක්ම ඒ කියන්නේ තාත්තම නාවන එක ඒ පිරිසිදු කරලා තියෙන එක හැමදේම මගේ අතින් සිද්ධ වෙනවා. මගේ අත් දෙකෙන් මම කරන එක ගැන මම හරි ආඩම්බරෙන් ආදරෙන් කියනවා. ඉතින් මේ මෑගේ සුමානි විතරනකොට මම කටින පින්කමකුත්. එතකොට සුප්‍රියා මේ ඉන්දියානු සම්භවය එන්නේ කොහෙන්ද? තාත්තගෙන්. එතකොට ආච්චි වසන්තා සඳනායක. ආච්චි වසන්ත සඳනායක, අම්මා දියණිය දයා හේමන්ත අබේසේකර. පියාගේ තමයි අම්මයි තාත්තයි ඉන්දියාවයි ලංකාවයි. පියාගේ හිනාවම තමයි ඔබේ තියෙන්නේ නේද? නේද? එහෙම කියනවා නේද?
මගේ දේවල්න සමන් අය මොනා කරන්න දේකට ඇත්තද සමන් වගේ එකක් කරන්න හැබැයි උදයයි පසුගේ කාලේ මේ අපේ හැමෝටම තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ මාස්ක් ෆේස් මාස් ගණන් ගිහිල්ලා සාමාන්‍යයෙන් රුපියල් 20ට තිබ්බ එක රුපියල් 50යි 80යි 100යි සමහර තැන්වල ඊටත් වඩා වැඩි ගානට විකුණා. දැන් මේ බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලංකාවේ වැඩිම කොරෝනා හැදුනත් සප්ලයි කරන්න කියලා හිතුණානේ. ඔව්. ඇත්තටම මිනිස්සුන්ට දරා ගන්න බැරි වුණා ඒක. මේ ලංකාවේ ලොකුම සැපයුම් කරුවා හැටියට මේ චෝදනාවට මොන වගේ උත්තරයක්ද තියෙන්නේ? නෑ ඒක ඇත්තටම මේ රුපියල් 20ටත් නෙවෙයි ඇත්තටම රුපියල් 4ට 5ට වගේ තියුනේ. මේ කොරෝනා එක එන්න ඉස්සෙල්ලා. ඔගේ මූලික ප්‍රශ්නය තමයි මේකේ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ චීනේ. එතකොට චීනෙන්නේ මේ කොරෝනා වෛරස් එක පටන් ගත්තේ. එතකොට එහෙට තියුණු අවශ්‍යතාවය අධික ලෙස වැඩි වුණා. දෙක ඒ රටින් පිටරටට ගෙනියන්න දුන්නේ නැහැ. ඊට පස්සේ තව වෙන රටවල් කීපයක් හදනවා. ඒ රටවලුත් මේ ඒගොල්ලා අපනයනය කිරීම එක්ස්පෝර්ට් කිරීම නැවැත්තුවා. ඒ විතරක්කට ඊට වැඩි එහා ගිය ඔය ප්‍රයිස් එක ඔච්චර වැඩි වෙන්න පළවෙනි හේතුව උනේ මේ එවලට බිට් කරලා තමයි මේ රෝ මටීරියල් එක ගන්න ඕනේ. ඒතකොට සමහර වෙලාවට අපි අද සල්ලි දුන්නොත් අපිට තව මාස 3-4කින් තමයි ඒකත් ඒගොල්ලන්ට වැඩි මිලට කවුරු හරි දුන්නොත් අපේ ඕඩර් එක තාපස්සට යනවා. ඉතින් මේ වගේ ප්‍රායෝගික ඇටලේ එක මේක ලෝක තත්ත්වයක් එක්ක ඇතුණ එකක් මිසක් මේක සදාකාලික තියෙන දෙයක් නෙවෙයි. දැන් ඇත්තටම අපහු නැවතවරක් මේ ෆේස් මාස් වල ප්‍රයිස් එක ගොඩක් අඩු වෙලා තියෙනවා. රුපියල් 20ට 15ට 14යි 50ටත් දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මේ කොවිඩ් තත්ත්වයන් හරියනකොට මේ තත්ත්වේ හරියයි. නමුත් ඒ වෙලාවේ ඇත්තට ඒක ලෝක තත්ත්වයක්. ඒක ව්‍යාපාරිකයෙකුට හරි ව්‍යාපාර කරන මිනිසුන්ට හරි දොස් කීම වැරදි. මොකද මේ මිනිස්සුත් මේක ගෙන්නලා සල්ලි වියදම් කරලා හදන්න ඕන. ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ කිෂෝ දන්නවා ඒ දවස්වල මේ නිෂ්පාදන කටයුතු කරන්න බෑ ෆැක්ටරි එක මේ සෝෂල් ඩිස්ටන්සස් තියනවා. ඊට පස්සේ මේ මිනිසුන්ට කන්න දීලා මේ මිනිස්සු තියාගන්න ඕනේ. මේ මිනිස්සු අපි බලා ගන්න ඕනේ ආණ්ඩුව දෙන ගයිඩ්ලයින්ස් අනුව. ඒක ඔක්කොම හරි වියදම්, දැඩි වියදම්. මේ හිතන්නේ නැති තරම් වියදම්. ඔව්. ඒ රොජර් කිව්වාගේ මහා විශාල පීඩනයක් මිනිස්සුන්ගේ ජීවිතවලට දැනුණා ඒ වෙලාවේ. රුපියල් 100ට නෙමෙයි රුපියල් 700ටත් ගියා මම හොඳටම දන්නවා. ඊට 18ත් ගන්න නැති වුණා. මට අත්දැකීමක් තිබෙනවා මේ විදිහට මේ ඔන්ලයින් හොගාලාවනේ. ප්‍රසිද්ධ ඔන්ලයින් සමාගමක් බොහොම ආඩම්බරෙන් ඇඩ්වර්ටයිස් කරුවා දවස් දෙකකින්. ඒ කියන්නේ පැය 48කින් ඕඩර් කරපුවා පැය 48කින් එනවා කියලා. දවස් 13ක් ගියා ඒකෙන්ද. ඒ ආවෙත් 3-4 සැරයක් පොඩ්ඩක් පොඩි තර්ජනයක් කළා. මෙහෙම ප්‍රොමිස් එකක් දුන්නා නම් මේක ඩිලිවර් කරන්න ඕනේ. මොකද උදේ අපි සමහරවිට මේ සියලු දෙනාම දන්නවා මාකටිං කියලා කිව්වහම මේ ප්‍රොමිස් එකක් දුන්නොත් ඒක ඩිලිවර් කරන්න ඕනේ කියන එක. ඉතින් මෙතෙන්දී ඒවා ඔක්කොම පැහැර හැරියා. ඉතින් ඒ වගේ ඊඩනේ කියන ඒ සිම්පල් තිංස්. මොකද දැන් අපි දැන් කොරින් දැන් 90% නැවතිලා තියෙන්නේ. නමුත් ඉතින් රජයට බයිනවා හැම එක්කෙනාම. පොල් ගෙඩිය 120යි. හාල් ඕව නවත්තන්න ඕන ඉස්සරම රජයක් වුණා. හාල් මුදලල්ල අයින් කරන්න ඕනේ, පොල් මුදලල්ල අයින් කරන්න මේක ලස්සනට ඉස්සරහට අරන් යන්න ඕනේ මේ අහිංසක ජනතාවට කන්න බොරු දෙන්න. මට මේ තව එක අවස්ථාවක් දෙන්න මේ ගැන කියන්න. මේ අර මිලකට දුන්න පොරොන්දු වුණා නම් ඒකට දෙන්න ඕන කියන කතාව හරියටම හරි. දැන් අපි තමයි අපේ සමාගමත් සිසිලි කියන සමාගමත් ලලාන්ස් කියන සමාගමත් එක්ක වෙලා තමයි ආණ්ඩුවට අවශ්‍ය ඔක්කොම සර්ජිකල් ඇන් එක්සැමිනේෂන් කියන ග්ලව්ස් ටික දුන්නේ. අපි මුලින් පොරොන්දුනේ රුපියල් 5යි 7 ගානයි එක්සැමිනේෂන් ග්ලව්ස් එකක්. රුපියල් 30 ගානයි සර්ජිකල් ග්ලව්ස් එකක්. අපි අදටත් දෙන්නේ ගානට. හැබැයි ඇත්තටම ලෝක වෙළඳ පොලේ එක්සැමිනේෂන් ග්ලව්ස් එක රුපියල් 50යි 60යි 100යි සර්ජිකල් එකක් 200යි ඒ වගේ තියෙන. ඒක මේක මේ ලෝක තත්ත්වයන් එක්ක දැන් ඇත්තටම රබර් වුණත් මේ වෙලාවේ බිට් කරලා ගන්න තත්ත්වයක් තියෙන. ඒ කියන්නේ වෙනද වගේ නෙවෙයි වැඩි මිල දෙනෙක් කිනාට දෙනවා. මොකද කර්මාන්ත කීපය මේ වගේ බැර කර්මාන්ත එකපාරට ඇති කරන්නත් බෑ. මේවා විශාල වශයෙන් ප්‍රාග්ධාන ආයෝජනය කළා මේ ගොඩාක් සර්ටිෆිකේට්ස් තියෙනවා ගන්න මේවා මනුස්ස පරිහරණයට යොදනේවනේ. ඒ නිසා මේවා නියම තත්ත්වයන්ගෙන් තියෙන්න ඕනේ. ඒකම ගොඩාක් බාල භාණ්ඩාව වෙන එක රටවල් වලින් මේ ඒ සුදුසු නැති බඩු. නමුත් ඒ වෙලාවේ හැටියට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි කාලෙන් කාලට ලංකාවේ මොන විදිහේ ගායකයන් ආවත් සමන්ද සිල්වාගේ කටහඬට ගහන්න ඒක අනුකරණය කරන්නත් ගොඩක් අය ඉන්නවා. හැබැයි ඒක බොහොම අනන්‍ය කටහඬක්.
පොඩක් සින්දුවක් කියලා පෙන්නනවාද ඒක අන්න තව එකක් කියලා තව එකක් කියලා පෙන්වන්න තජ් මහල තනවන්න නෑ මට ඔබෙසෙනේ හසට හිමි හිතාසේ ගැවෙන්න තරමට ගිසයක් බඳිමි තජ් මහල තනවන්න නෑ මට ඔබෙසෙනේ හසට හිමි තාසේ ගැවෙන්න තරමට ගිසයක් බඳිමි ස්වීකර ඔබ කැන බවුන් වටයි පන අන්දන දෙනයන මීවිය දෙසාබන ස්වීකර ඔබ කැන බවුන් වටයි මම අන්දන දෙනයන මීවිය දෙසබන තජ් මහල කනවන්න බෑමට ඔබෙසෙන හසට හිමි හිතාසේ ගැවෙන්න තරමට ගිසයක් බඳිමි මගේ උදාන අමිල නිදාන ඔබමම ජීවය මීවිය දෙසාබන මගේ උදාන අමිල උදාන ඔබ මගේ ජීවය මීවිය දෙසාබන තජ් මහලක් කරවන්න බෑමට ඔබෙසෙනේ හසට හිමි හිතාසේ ගැවෙන්න තරමට ගිසයක් බඳිමි දිමිර එළිය කෙර මගෙනුව තිනිසුරු තරුපති සහකරු ඔබ මිය යනතුරු දිමිර එළිය කෙර මගෙනුව තිනිසුරු තරුපති සහකරු ඔබයි මිය යනතුරු තජ් මහල කරවන්න බෑ මට ඔබෙසෙනේ හසට හිමි හිතාසේ ගැවෙන්න තරමට ගිසයක් බඳිමි තජ් මහල කරවන්න බෑමට ඔබෙසෙනේ හසට හිමි හිතාසේ ගැවෙන්න තරමට ගිසයක් බඳිමි
ඔබගේ කට හඬවේ දකින දසුනේ දෙනෙත ඇඳුනේ සොඳුරු ඔබ රුවාවේ පවන ඇසුනේ සවන රැඳුනේ ඔබගේ කට හඬවේ ඔබගේ කට හඬවේ ලා 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 මහත විපනේ කැකුළු යහනේ ඔබයි කිත දෙන්නේ සිතන සිතුමේ පතන පැතුමේ ඔබයි හිනෙන්නේ ඔබයි හිනෙන්නේ දකින දසුනේ දෙනෙත ඇඳුනේ සොඳුරු ඔබ රුවාවේ පවන ඇසුනේ සවන රැඳුනේ ඔබගේ කට හඬවේ ඔබගේ කට හඬවේ දෙපස ගංගා දෙකක එක්වී එක තැනට ආවේ දෙකම ඒ ගං ජලය මුසුවේ සයුර තුල පාවේ සයුර තුල පාවේ දකින දසුනේ දෙනෙත ඇඳුනේ සොඳුරු ඔබ රුවාවේ පවන ඇසුනේ සවන රැඳුනේ ඔබගේ කට හඬවේ ඔබගේ කට හඬවේ ලා 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 අඳුරු ගල් මුල් ඉවුරු මායිම් පනිමු අසු එළවා එකට ඒ ගං දජය මුසුවී විජය දදලෙලවා විජය දදලෙලවා දකින දසුනේ දෙනෙත ඇඳුනේ සොඳුරු ඔබ රුවාවේ පවන ඇසුනේ සවන රැඳුනේ ඔබගේ කට හඬවේ ඔබගේ කට හඬවේ දකින දසුනේ දෙනෙත ඇඳුනේ සොඳුරු ඔබ රුවාවේ පවන ඇසුනේ සවන රැඳුනේ ඔබගේ කට හඬවේ ඔබගේ කට හඬවේ බොහොම ස්තුතියි 1970 ගීතා චිත්‍රපටයේ එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කළ ගීතය ලිව්වේ කවුද කියලා දන්නවද? ඔබේ නෑදෑ කෙනෙක්ද දන්නෙත් නෑ. කරුණාරත්න අබේසේකරයන් තමයි මේ රචනා කරේ. ජෝතිපාලයන්ගේ ගීතයක් තෝරාගත්තේ වසන්තා සන්දනායකයන්ගේ සම්බන්ධයකුත් තියනවා නේද? ජෝතිපාලයන්ව මේ ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන්නේ. ඒකත් පොඩක් කියන්න. මොකද මම ගුවන් තොටුපළේ වැඩ කරන කාලේ ඒක කියන්නමනේ තාත්තා බලන් ඉන්න ඉඳලා. මම එයාපෝට් ඩියුටි කරලා ඇවිල්ලා මට මගුල් ගෙවල් තියෙනකොට මේ මචං මං ඇවිල්ලා ඒ තමයි ඉන්නේ. තාත්තා මෙයා පොඩි මදුත් ඉන්නවා. අම්මා මට තේක් හදලා දෙනවා. තාත්තා hina වෙවි ඉන්නවා. මම හොඳ ඒ නාල කළා ටයි කෝට්ටයක් දාන් ගිලට මේ තත්ත්වයට ආවේ. ඒ කියන්නේ ලංකාවට. මාලිකාවත් අපේ ඉතිහාස කතාවක් අර වගේ තමයි සන්දනායකයන් එච්.ආර්. ජෝතිපාලයන්ව ශේෂ්ත්‍රයට ගෙනාවා වගේ තමයි අපේ තාත්තත් මට මතකයි තනනිල්ල දිගේ ඇදිලා යනවා ගීතය පළවෙනි සින්දුව තෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ රූගත කර ආනන්ද නාලන්දා මහා ක්‍රිකට් සංග්‍රාමයේදී
වසන්තා සන්දනායකයන් එච්.ආර්. ජෝතිපාලයන් කැඳවාගෙන ආවේ කොහොමද? ඇත්තටම ආච්චිට තමයි එතුමන්ව හම්බෙන්නේ ආධුනිකෙක් වශයෙන් එක සාදයකට ඇවිල්ලා ඉන්න වෙලාවකදී. ඉතින් අපේ සීයා තමයි කටහඬට අහුම්කන් දීලා අපේ ආච්චිට කියලා දෙන හොඳ ලස්සන කටහඬක් තියෙන හාදෙක් කියලා ඒ වචනෙන් කියලා තිබුණා. ඉතින් ඊට පස්සේ ආච්චි ළඟට ඇවිල්ලා එතුමන් කතා කරලා ඊට පස්සේ ආච්චිත් එක්ක අවුරුදු 2ක් විතර ගුවන් විදුලි ඉස්සර රේඩියෝ සෙලොන් කියන එකේ ආච්චිගේ ගීත වලට සම්බන්ධ වෙලා ඊට පස්සේ මහවැල් නදියේ කියන ගීතේ තොටියෝ කියන ගීතේ තමයි ඇත්තටම ජනප්‍රියත්වයට පත් වෙන්නේ. එතනින් පටන් තමයි ඉතින් එතුමන් අද මේ වගේ ඔව් ජනප්‍රියත්වය ගැන කතා කරනකොට ටෙලිවිෂන් හරහා අතිශයම ජනප්‍රිය මාදිලි තමයි ටෙලිනාට්‍ය කියන්නේ. ස්වාධීන රූපවාහිනිය ගත්තොත් එහෙම බොහොම ජනප්‍රිය ටෙලිනාට්‍ය ගොඩාක් අපේ ප්‍රේක්ෂකයන්ට සමීප කරපු ආයතනයක්. බට්ටි කියන්නේ ඒ ටෙලිනාට්‍ය නාමාවලියේ ඉහළින්ම තිබෙන 나ට්‍යයක් කියලා කිව්වොත් ඔබ කවුරුත් ඒකට විරුද්ධ වෙන එකක් නෑ. විශේෂයෙන්ම ITN නාලිකාව ඒ කාලේ තිබ්බ ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට බට්ටි පත් වුණා. එහි නිෂ්පාදකවරයා අසලින් සිටිනවා හිසේ කෙස් ගසක් නැතිව අද තාම වැවෙනවා. කතු නිෂ්පාදනය කරලා නෙවෙයි නේද? ඒක ටෙලිනාට්‍ය නිෂ්පාදනයට ගිහිල්ලා නෙවෙයි නේද කෙස් නැතුනේ. හැබැයි අපි බලමු මේ ටෙලිනාට්‍යයේ යුනිට් එකේ වැඩ කරපු රංගන ශිල්පිනියක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා දුරකථනයේ. යුනිට් එකේ වැඩ කරපු රංගන ශිල්පිනියක්. ඒක ටිකක් විශේෂ අවස්ථාවක් නේ. ආයිබෝවන්. ආයිබෝවන්. කොහොමද? හොඳයි ගොඩක් හොඳයි. ඇත්තද ඔයා මේ බට්ටි ටෙලිනාට්‍යයේ යුනිට් එකේ කියන්නේ කාර්මික අංශයේ වැඩ කරා කියන්නේ? ඔව් දානංජය. මොකද ඇත්තටම මම හිතන්නේ බට්ටි කියන්නේ අපේ පවුලක්. ඉතින් ඒ පවුල එකමුතුකමේ ප්‍රතිඵලයක් තමයි. ඉතින් මම හිතන්නේ අර රංගන ශිල්පිනියක් විදිහට අපිට යුනිට් එක කියන්නේ අපේ සහෝදර ශිල්පීන් වැඩ කරනවා, කැමරා ශිල්පීන් වැඩ කරනවා. ඉතින් මම හිතන්නේ රංගනයට අමතරව ඒ දේත් කළා. මොකද අපේ වැඩක් නේ. ෆර්නි ටෙලිවිෂන් එකේ සද්ද පොඩක් අඩු කරලා අපේ රොජර් සෙනවිරත්න ගැන අපි කවුරුත් දන්නේ නැති දෙයක් කියන්නකො පුළුවන් නම්. ඔයා ඔහොමම නැගිටින්නකො දානංජය පොඩ්ඩක්. මමද? මම? හරි. නැගිට්ටා. ඔහොමම රොජර් ළඟට යන්න. ඔව් නැගිටලා රොජර් ළඟට යන්න. දැන් ඔහොම පොඩ්ඩක් පාත් වෙන්න මේ ටිකක් බිමට රනිස් හරියට පාත් කමන්නේ වැන්දත් අපේ ජේෂ්ඨයෙක්නේ. සුවපත් වෙත්වා සුවපත්. ඔව් රනිස් හරිය අර පිටිපස්සෙන් මෙහෙම පොඩ්ඩක් මන්ද එයා කිව්වේ මේ ෆර්නි මොකද්ද ෆර්නිට වැඩක් නැද්ද? ඔව් අපේ ජේෂ්ඨයෙක් ඉඳන් අපිට පුළුවන් දෙවෙනි පාතාවේ අමාරුවෙන් අමතක කරලා දල ගහන්න පුළුවන්. ඇයි මතක් කරන්නේ? ෆර්නි ඇයි ෆර්නි? ටීන බලන්න මම දැන් නී ගාඩ්ඩයක් දාලා කරලා තියෙන දේවල් ටීන පොඩ අල්ලලා බලන්න. යා නී ගාඩ්ඩයක් දාලා තියෙනවා. කරන්න බෑ නේද දානංජය. මං හිතන්නේ සුන්දර මතක. ඇයි ඔයා අර වහිනකොට බේසමක් අල්ලන් හිටියේ අර නැද මිදුලේ මතක නැද්ද බේසම පිරලා ඊට පස්සේ ඒක ඔළුවේ හැලිලා ෂූට් එක වෙලාවේ එතකොට ඔයා අපිම නාවුපේ හැටි පාර දිගේ වෑන් වලින් ඇවිල්ලා වතුර ගගා නෑ ඔයා චාතුරයා ඉන්න කාලේ ඉඳලාම ඔයාව නෑවුවා මේ shopping bag වල වතුර පුරවගෙන ගිහින් පාර දිගේ මේ රොජයි දවසක් ෆර්නි දමිතයි ඔක්කොම එකතුලා කාමරේ ගිහින් මොකද්ද වටුනේ අනේ මට දුන්න වද අම්මා පල්ලා මේ ගෑනු නෙමෙයි මේ ගවුම් දාගත්තු පිරිසි සෙට් එකක් හරිද කිෂු I'm telling you ඔයා හරි පරිස්සම් වෙන්න හරිද මේ දමිතයි ෆර්නි යනාදී ඔය තව ඉන්නවා සුරංගි රුවන්මලි ඩොක්ටර් කවුද පොන්න ලොක්කේ අක්කා මෙතනින් ඇහෙන්නේ මම හිතුවා ෆර්නි මෙතන ඉන්නවා වගේ මොකක්ද උනේ එදා කාමරේට ඇවිල්ලා බෑ බෑ කියන්න පුළුවන් දේවල් නෙවෙයි මේ මාව කියන්න බැරි නෑ ඒවා කියන්න පුළුවන් ඇයි කියන්න යා කියන්න ඔයා කියන්නකෝ ෆර්නි මගේ සහෝදරිය ඉතින් කරදර කරනවනේ අපිටත් කරදර කරනවා හැබැයි ඉතින් බොහොම ආදරණීය කරදර ඒවා නම් ඉතින් ඉන්න දෙන්නේ මට දුන්න කරදරේ වගේ නෙවෙයිනේ ඉතින් අපිත් හිතුවා මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා අපි ඔක්කොම එන්න රොජා අයියේ එන්න පොඩි වැඩක් තියෙනවා එන්න කියලා අපි කාමරේට කට්ටියම කතා කරලා අපි පස් දිනේ හොඳට අඩන් තේට්ටම් කරා යාට අන්තිමට ඇඳ යට හිටියේ බුදු අම්මෝ මාව බේර ගනින් මුම් මාව මරනවා කිව්වා ඉස්සරයි
ඇතුළෙන් වහපු දොරක් කඩාගෙන ඇතුළට එන්නත් බෑනේ. එළියේ ඉන්න උන්දලට. බොහොම ස්තුතියි ෆර්නි අපිට අර බොහොම ස්තුතියි ෆර්නි. රොජයගේ කිචි කැවෙන ස්ථානය හඳුන්වා දුන්නාට අපිට පොඩි බ්‍රේක් එකක් ගන්න වෙනවා. අපිට අවස්ථාව දෙනවා බ්‍රේක් එකේදී ටීනාට, සුප්‍රියාට, ඒ වගේම රොෂානට රොජයගේ කිචි තියෙන ස්ථානයන් පරීක්ෂා කරලා බලන්න. අහසේ අරුගන්නා වෙරලේ රලමැන්නා සීමාවක් මාහිමක් නැතැයිකි සෙනෙහසයි දෙතැනක තනිවේ කොලක් සිඳුනෙන් හදවත පිපුණු කඳුලෙත් අතුමත විස තිබුණා බිඳුනොත් බඳුනක පිළියම් කරන බැරි කැලලක් මතුවී පෙනෙනා සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරුගන්නා වෙරලේ රලමැන්නා සීමාවක් මාහිමක් නැතැයිකි සෙනෙහසයි දෙතැනක තනිවේ පවකින් පෙරත් භවයක සිවූ සිතකින් සිතකට දුක පිරුණා මගේ අත දිගු කළ හැකි හැමතැනදී ඔබ අත මාතුරතින් තිබුණා සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරුගන්නා වෙරලේ රලමැන්නා සීමාවක් මාහිමක් නැතැයිකි සෙනෙහසයි දෙතැනක තනිවේ රයිගම් සම්මාන උළෙලේ තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයේ බොහොම ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට පත්වීමට අපි ඉකුත් සතියේදී ඔබට කිව්වා SMS පණිවිඩය යවන්න කියලා. ඒ SMS පණිවිඩ වලට බොහොම ස්තුතියි කියන ගමන්ම රයිගම් සම්මාන උළෙලේදී අපේ ආදරණීය කඩවසම් තබ්ලා විශාරදවරයා සම්මානයට පාත්‍ර වුණා එදා රෑ. ඇත්තටම ඒක බොහොම අපූර්ව සම්මානයක්. සමනයි ඒ සම්මානය මතකද? මට මං අමාරු වැටුණා එදා. මොකද මගේ මල්ලිගේ බර්ත්ඩේ එක 11 මාර්ච් එනවා කියලා ආවේ එකමාරක මං හිටියා. හරි. හැබැයි මම බොහොම ස්තුති කරනවා මොකද ස්වාධීන වැඩ කරන මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් ඕන අයින්ස් එකට කතා කරලා ඕන සින්දුවක් ඕන channel එකට දාන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. ඉතින් ඇත්තට මේ වගේ ඔය ඉන්න ලොකු ලොකු අයියලා ඉන්නවා. මට ඒ වෙන කාගෙන් වැඩුත් නැත. මනෝජ් වගේ එතුමාට හම්බුණු සම්මානට මට හම්බුණා වගේ මම සන්තෝෂ වෙනවා. බොහොම අපි ඔබට ඒ අවස්ථාව වෙනුවෙන්
අපේ උපහාරය පුද කරනවා. ඇත්තටම ඉතින් ලංකාවේ ඉන්න කඩවස්සම්ම තබ්ලා විශාරදවරයානේ සමන්නයි. හැබැයි ප්‍රොබ්ලම් එක not married අනේ ඒක ප්‍රශ්නිකුත් තියෙනවා. ඒකනේ කඩවස්සම් වෙන්නේ. වැඩි වුණාම ලඩක් වැඩි වුණාම ඔබ තෝරා ගන්න බෑ. ඒකයි වෙන්නේ. තරුණයා කියලාත් කිව්වනේ. කිව්වා. ආකාශ තියෙනවා. උදේ යවත් තබ්ලා වාදකයෙක් නේද ඒ කාලේ පුංචි කාලේ. ඒක මම හිතන්නේ කතා කරන්නවත් සුදුසු නෑ. බොහොම පොඩි කාලේ මේ ගාල රිච්මන්ඩ් විද්‍යාලේ ඒ ඔර්කෙස්ට්‍රා එක නිකන් 10-15 දෙනෙක් ගහන තැන මාත් මැදින් ඉන්නවයි. හැබැයි දැන් මෙතන මේ ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් ඉන්න නිසා දැන් ඔබත් ක්‍රීඩාවට දක්ෂයි. කිෂෝත් ක්‍රීඩාවට අති දක්ෂයෙක්. දැන් ඔදෙන්න රේස් එකක් තිබ්බොත් කවුද දිනන්නේ? අනිවාර්යයෙන්ම කිෂෝ දිනනවා. දිනනවා මේ මගේ තාම ආඩම්බරයි මට කියන පෞද්ගලිකව රාජකීය විද්‍යාලයේ මීටර් 800 රෙකෝඩ් එක තාම මගේ. ඉතින් මේ කිෂෝර් මම හිතන්නේ 100 meters 110 meters hurdles. ඉතින් මේ කිෂෝර් මම ඇඩ් එකේ අද දැක්කහම හරි සතුටු වුණා මේ මට මේ ෆස්ට් ටයිම් අපි දෙන්න මෙහෙම වුණා මං එදා අපි දෙන්න මේකප් එක දාද්දිත් අපි දෙන්න කතා කරලා මං කිව්වේ මට හරි සතුටුයි කිෂෝර් හම්බුනේ කියලා. සැබවින්ම ලංකාවේ ප්‍රබල ජනප්‍රිය ව්‍යාපාරිකයෙක් කෙනෙක් ඔබ හැම තැනම ගෙනියන තුනක් තියෙනවා මම දන්න තරමට. නැද්ද? ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ මුද්ද ඔබගේ අත්ොරලෝසුව සහ ඔබේ පෑන ඔබලක තියෙන අද පෑන තියෙනවද දන්නේ? අද පෑන නෑ. අද ව්‍යාපාරයේ අවශ්‍ය නැති නිසා. නමුත් ඔබ හරි. ඔයෙන් හොයාගත්තද කියන එක මම දන්නේ නැහැ. අපි කියන අපි කතා කරන්න ඕනේ. ඔක්කොම රාජකීය විද්‍යාලයනේ. බලමු අපි ආනන්දනාලන්දි. ආනන්දනාලන්දි. ඔක්කොම නෑ නෑ මම රාජකීය විද්‍යාලේ නෙමෙයි මගේ පුතාලා රාජකීය විද්‍යාලයේ සහ මගේ බාප්පා රාජකීය විද්‍යාලයේ විදුහල්පති. නාලන්ද කියනකොට මම බෑන්ඩ් ද බෑන්ඩ් කිව්වා ඒ වෙලේ එච්චර ක්ලික් වුණේ නෑ මේ සමන් ITN එකෙන් බෑන්ඩ් ද බෑන්ඩ් ලොකු ලස්සන සීරීස් එකක් කෙරුවා ඒකෙත් ෆයිනල්ස් වල ජජ් කෙනෙක් හැටියට ඉන්න මට වාසනාව ලැබුණා සමන් පිටිපස්සේ වාඩි වෙලා බලන් හිටියා බලාගෙන ඔහොම කියනකොට රෝල් එකක් කළා සමන්නේ දැන් ඔහොම කියනකොට මේ යහපත් ඉන්දියාගේ කන්‍යාරාමයේ ළමයි දෙන්නත් කියන අයි අපේ ඉස්කෝල ගැන කතා කරන්නේ නැත්තේ ඈ ඒක හැමෝටම ඉස්කෝල තියෙනවානේ දැන් සමන්නේ දන්නවද ඉස්කෝල යන කාලේ ටීනට කිව්වේ මොකද්ද නම කියලා මොකද්ද නම නාටි නෑ බූට් ටීනා ඒ තරම් බූට් දෙනවා නැද්ද හා නැද්ද ඇත්තද බොරුද කියන්න සාමාන්‍යයෙන් දැන් ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් මෙහෙම තරහ වේගන එනවා පේනවා නම් ඊට කලින් මෙයා බූට් එක දෙනවා මේ වකෝම දන්නේ ඇත්තද බොරුද කියන්නකෝ හරි දැන් ඒක පුරුද්දකට ගිහිල්ලා මේ ළඟදිත් බූට් එකක් දුන්නා නේද කාට හරි නෑ නෑ අනේ බොරු කියන්න එපා ඒක බොරුවක් බොරුවක් නෑ ඉස්කෝලේ යන කාලේ නම් තිබුණා එහෙම දැන් නෑ ළඟදී එහෙම නෑ වයසත් එක දැන් ටිකක් මේ ඇත්තටම ටීනා මම මේ අහන්න හිටියා වගේ දැන් ඔයා මොඩල් කෙනෙක්නේ නිරූපිකාවක් හැටියට ලංකාවේ නිරූපිකාවගේ වගකීම වෙලා තියෙන්නේ ගොසිප් හදන එක වෙලා තියෙනවා. ඕන් නිරූපිකාවන් හැටියට යමක් කරනවට වඩා ගොසිප් හැදෙන විදිහේ වැඩ කරනවා. ඔබ දැන් ටිකක් කාලයක් වෙන නිරූපණ ශාස්ත්‍රයේ ඔබ නමක් දිනාගත්තු සහ ඔබ ඊටාත්ම සීග්‍රෙන් ජනප්‍රියත්වයට පත්වෙච්ච නිරූපිකාවක් හැටියට මොන වගේ උත්තරයක්ද ඔයාට උකට තියෙන්නේ? මෙහෙමයි දනංජය ඒක දෙපැත්තකට ගන්න පුළුවන්. දැන් මහිතනේ දැන් මේ පෞද්ගල දවසවල කොරෝනා ඒ ඔක්කොම ප්‍රශ්නත් එක්ක මොඩල්ස්ලා කියලා ගත්තොත් මම හිතන්නේ Facebook එකකට අපි ගිහින් බැලුවොත් සෝෂල් මීඩියා හරහා මාරු විදිහට ඉන්න පදුරකට පයින් ගියොත් සෑහෙන මොඩල්ස්ලා. ඒ කියන්නේ අපි Facebook එකේ ගිහින් ඔක්කොම මොඩල්ස්ලා ඒ කියන්නේ එක ෂූට් එකක් කරපු බලට මොඩල් කෙනෙක් වෙන්නෙත් නෑ. එක වැඩක් කරපු බලට මොඩල් කෙනෙක් වෙන්නේ නෑ. ඒක මොඩල් කියන්නේ පිටරට මාරු විදිහට වික්ටෝරියා සීක්‍රට් අපි ඕන තරම් අපි මම වුණත් ඒ ෂෝස් මාරු විදිහට බලන හැමතිස්සෙම මේ කියන්නේ එහෙ පිටරට මොඩල්ස්ට මාරු විදිහට මේ මිනිස්සු මාර රෙස්පෙක්ට් එකක් දෙනවා. ඒ කියන්නේ නැන්දගෙන ඉන්න ෂෝ එකක් ඉවර වෙලා ඒගොල්ලෝ යද්දිත් මාර ගරු කිරීමක් කරනවා. හැබැයි ඒක අපිට ලංකාවේ වෙන්නේ නෑ. මොඩල්ස්ලා කිව්වහම ඒගොල්ලොන්ට දාලා තියෙන ඒ ලෙවල් එක මම හිතන්නේ සමහර විට දැන් ලංකාවේ ඉන්න අලුතෙන් එන ගර්ල්ස්ලම තමයි ඇති කරගෙන තියෙන්නේ මම හිතන විදිහට. ඒ කියන්නේ ෂූට් එකක් කරලා සහ ඒ කියන්නේ ගොසිප් අපි හිතමුකෝ YouTube වල පොඩි ඔය එක එක්කෙනාගේ channels වලින් එන උත්තර වලට එහෙම උත්තර දෙන්න ගිහිල්ලා එහෙම charter වල මම හිතන්නේ එහෙම ප්‍රශ්න වෙලා තමයි මම හිතන්නේ වෙලා තියෙන්නේ නැත්තම් ඇත්තටම මම හිතන්නේ දැන් මට කනගාටුයි කියන්න අපේ age එකේ හරියට නමක් තියාගෙන යනවා කියලා මොඩල්ස්ලාගේ නම් නැහැ කියන්න. ඒ කියන්නේ රොසෙල් බියන්කල ඒ ගත්තොත් ඒ සෙට් එක තාම අපි මම වුණත් ඒගොල්ලොන් ඉස්සර මේ ෂෝස් බලන්න ගියාම මාර විදිහට ගරු කරන මොඩල්ස්ලා සෙට් එක. ඉතින් අදට ලංකාවේ ඒ කියන්නේ පරණ ඉන්න මොඩල්ස්ලාට අරුණි අක්කලාට ඒ චූලලා ඒ සෙට් එකට ගහන්න අද ලංකාවේ ඇත්තටම නිරූපිකාව නෑ. කනගාටුවේ ගැන තමයි කියන්නේ.
මොකද මේ අර වැඩක් කරදුනත් ප්‍රොෆෙෂනල් නෑ. ඒක තමයි වැඩකට ආපුවාම අර මොකක් හරි මියුසික් වීඩියෝ වලින් ඒක සමහරට ඩිරෙක්ටර්ස්ලා ලංකාවේ ලොකු වැරද්දක් කරනවා සහ සමහර නාලිකා වලින් උත් දැන් ලංකාවේ මෙතන ඔය ලොකු වැරදි වගේක් වෙනවා. මොකද හේතුව අලුතෙන් පරණ ඉන්න ආටිස්ලාව රැක ගන්න නැතුව අලුතෙන් එන අයට මාර විදියට මේකක් දෙන්නේ නැහැ. මං හිතලා ලංකාවේ මොඩල්ස්ලා විතරක් නෙමෙයි ඉදිරි අනාගතයේදී ඉන්න ගරු කරන්න ඕනේ හැම චරිතයක්ම අපේ මං හිතන්නේ ගිරිල්හා යන එක බවත් මට නම් දැනෙන ඉස්සරහට. කියන්නේ අපි එවෝඩ් එකක් දෙද්දි වුණත් මම හිතන්නේ ජීවිතේට දවසෙන් දෙකකින් ඩ්‍රාමා එකක් කරලා එහෙම එවෝඩ් එකක් දිය යුතු නෑ. ඒක මම කෙලින් කියන්න ඕනේ අයියේ. මොකද හේතුව මම නම් ඒක හිත කියන්නේ කොටිම මම අනුමත කරන්නේ නෑ. මොකද මිනිස්සෙක් වුණාම දෙයකට එන්න ඕනේ මාර විදිහට කැපකිරීමක් කරලා. ඒ කියන්නේ වැඩක් කරලා අපි බ්‍රෑන්ඩ් එකක් උනත් මොඩල් කෙනෙක් කියන මාර විදිහට දේවල් කරලා වැඩක් කරලා ලංකාවට මිනිස්සුන්ට මතක තියෙනවනේ කවදාද දවසක අපි මේක නැවැත්තුවත් මේ ටීනා කියන්නේ මෙහෙම කෙනෙක් සහ දැන් අදට උනත් රොසෙල්ල මුතුල බියන්කා අක්කලාව මතක මිනිස්සුන්ට ඇයි මොකද හේතුව ඒගොල්ලන්ට ගොඩක් ෂෝස් තිබ්බේ දවසල ඒගොල්ලෝ හරියට මිනිස්සුත් එක්ක වැඩ කරගෙන ගියා ඒ හින්දා ඒගොල්ලන්ට ඒ ගරු කිරීම තාමත් තියෙනවා. ඉතින් මම හිතන්නේ ලංකාවේ අදට ගත්තොත් එහෙම නම් කියන්න තරම් මොඩල්ස්ලා නැහැ. ඉතින් ඒකට කනගාටුයි ඉතින්. හැබැයි මම මේ ටීනගෙන් මේ වගේ බරසාර දෙයක් ඇහුවමයි දු. නෑ ඕක තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අද දවසේ ගොඩාක් නිරූපිකාවන්න ජනප්‍රියත්වයට පත් කරලා තියෙන්නේ ඔවුන්ගේ තියෙන නෙගටිව් ෆෝම් එකෙන් සහ ටීනගෙන් අහන ප්‍රශ්න හැම එකක්ම අහන්නේ ටීනගේ මොලේ නෑ කියලා පෙන්වන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. නමුත් ඇත්තටම ගත්තොත් එහෙනම් මේ හැමෝටම තියෙනවා තමන්ගේ ශේෂ්ත්‍රය තුල අත්දැකීම් සහ ඔවුන් පරිණත වෙලා තියෙන ශේෂ්ත්‍රය තුල ඒකට අවකාශ සැලසෙනවා නම් මම හිතනවා මීට වඩා යහපත් නිරූපණ කලාවකුත් අපේ ශේෂ්ත්‍රයේ ඉතිරි වේ කියලා. සුප්‍රියා ඔබට අපි පොරොන්දු වුණු පරිදි රාත්‍රී 12ට ඔබේ සංගීත සංදර්ශනයට යාමට අවස්ථාව ලබා දෙනවා. යන ගමන් ඕනනම් පුළුවන් ඔබ තව ටිකක් රුව ලස්සන කරගෙන මේකෙන් යන්න. එකපදේ අපේ සමූහ ඡායාරූපයට ඔබ හසු වෙන්නේ නැති වෙයි. නමුත් සුබ ගමන් දිගටම ෂෝ කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ගීත දෙකක් එකතු කරලා අහන වෙලාවකට තමයි දැන් ඇවිල්ලා තින්නේ. අපි කොහෙන්ද පටන් ගන්නේ මනුජ්ජය? හොඳයි. දහස්වර ඔබ නෑමාහට කන්දුන්නේ විනතක බලලා වෙන අත්පතලා ඔබ අද අසරණ වීන්නේ මුතු අපරණ පට පිළිවස්තුව කොතරම් තිබුණත් කිමට ප්‍රියේ පිවිතුරු ආදර ගුණදම් සුරකින් පෙම්බරයා දෙවි කෙනෙකි ලොවේ නෙත ලැබුවේ ඇති හොලම සතුටයි මෙලොවේ ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇති හොලම සතුටයි මෙලොවේ සඳ කිඳුරියේ ඔබේ පිය සෙවනේ ලොව සොදුරුය පින්බර ලඳුනේ ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇති හොලම සතුටයි මෙලොවේ
මිහිරිය ඔබ අහසේ සඳුවේ මගේ සිතුවිලි එහි ඇති කඳුවේ මිහිරිය ඔබ අහසේ සඳුවේ මගේ සිතුවිලි එහි ඇති කඳුවේ ඒ තරමට සෙනෙහස මතුවී මිහඬව නිදියයි සිත නතුවී ඒ තරමට සෙනෙහස මතුවී නිහඬව නිදියයි සිත නතුවී ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇතිහලම සතුටයි මෙලොවේ ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇතිහලම සතුටයි මෙලොවේ. තැංක යු රෝජා අයියා. ඒ වගේම උදේ අයියා සිසිලි සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා හැටියට අපි ප්‍රාර්ථනා කරනවා බොහොම සාර්ථක ව්‍යාපාරයක්. ඒක ඉස්සරහටත් ඒ සාර්ථකත්වය රැකගන්න කියලා. මොකද මේක ඉතාමත්ම අපහසුයෙන් ආරම්භ කරපු ව්‍යාපාරයක්. ඔබේ කරමතින් තමයි මුල් කාලේ ගෝස් එහෙම ගියේ. බොහොම දුක්ඛිත ඉතිහාසයක් තුළ ඒ දිනාගත්තු දේවල් වලට අපේ දේශීය නිෂ්පාදකයෙක් හැටියට අපි ගරු කරනවා ඔබට. ඒ වගේම වනාගතයකුත් ප්‍රාර්ථනා කරනවා මේවත් ගාලා ටීම් ඩ්‍රෝන් වෙතින් දෙන තෑගි තව ලස්සන වෙන්න පුළුවන්. තව සින්දු කියන්නේ නැහැ. අනිවාර්යයෙන්. ඔව ගාපුවම කටහඬ ලස්සන වෙන්නේ නැහැ. ඒකට කටහඬ ලස්සන කරලා බොන්න බෑ. නෑ වෙනම බෙහෙත් තියෙනවා ඒක. අම ලස්සන වුණාම සතුට ආපුවාම කටහඬ වෙනස් වෙනවා. කිෂෝ දන්නවද මේ ජුබිලි කණුවේ? ජුබිලි කණුව කියන්නේ ජුබිලි කණුවක් තිබ්බ නිසානේ. ඔගේ අම්මේ. හැබැයි ඒ කාලේ කණු දෙකක් තිබ්බොත. තිබිලා තියෙනවා. ඒ දෙකට මොකද උනේ කියලා දන්නවද? මට ආරංචි. ඒක තමයි වෙලා තියෙන්නේ. එතනටත් සම්බන්ධයිනේ. ඔව් ඒ කියන්නේ මනෝජ් පීරිස් දවසක් රංගන ශිල්පිනියක්ව ලුහු බැඳගෙන යනවා නේද? ප්‍රශාන එහෙමද උනේ? නෑ නෑ. එහෙම නේද? ආරක්ෂාව සැපෙව්වා. මගේ ජුබිලි කණුවේ නෙමෙයි වෙන ජුබිලි කණු ෂුට්ටක් මෙහාට වෙන්න. මේ අයියා දැකලා තිබ්බ උදව් කරේවත් නැහැ හැබැයි නිකන්වත්. ඔව් මොකද නැත්තේ ආවේ නෑනේ. අයියා වෙන කල්පනා දැන්නේ කියන්නේ. ලෝක ප්‍රසිද්ධ කණුවක් කඩලා දැම්මට පස්සේ කොහේ උදව් කරන්නද? දැනෙවන්නේ. නෑ නෑ එතන කණු දෙකක් තිබ්බා. ඉස්සෙන් අඩු. එහෙමද බලන්න. හැබැයි රොෂානත් 20න් අඩු ඉතාලු. 20 වැඩිම 23යි පල්ලෙයා. under 23. රොෂානාව පළවෙනි වතාවට හම්බෙන්නේ දැනට අවුරුදු 18කට කලින්. ඒක කිව්වහම මම 8 වසරේ. එතකොට මම 5 වසරේ. මම කිව්වේ හම්බෙනකොට එයාගේ වයස අවුරුදු 2යි කියලා. නෑ නෑ ශිෂ්‍යත්ව පන්තියක් දිනේ අයියා. ඔව් හරි. ඔව් පන්තියක් දර කොල්ලෙට්ට ගහලා ගෙදරින් ක්ලාස් තහනම් කරේ. අම්මෝ. ඒක හොඳයි. ඈ අපි දන්නවා අපි කියන්නේ හැබැයි මම වගෙන් අහන්නේ මේ වා කතෝලික නේද? ඔව්. හැබැයි ගෙදර බුදුපාන තාමත් පත්තු කරනවද? ඔව්. තාමත් කරනවා. ඇයි ඒ? දුව බුද්ධ ආගමේ නිසා. ප්‍රාර්ථනා කරනවා ඒ පහන් දෙකම බොහොම ඉක්මනට ජීවිත කාලෙම දැල්වී තියෙන්න කියලා. ඒ වගේම ඔය චණ්ඩිකම් පොඩ්ඩක් අඩු කරලා දැන් ඉතින් නේද? වයසත් එක්ක අවුරුදු 32ක් කියන්නේ. අපි දෙන්නේ එක වයසනේ. ඒකද අවුරුදු 32ක් කියන්නේ ඉතින් නේද? ටිකක් ලොකු වයසක් නේ. ඒක ඇත්ත. මේ වයසට හරියන්න නේ. මොකද වයින්නා වෙන්නේ? එහෙනම් මට හම්බෙලා තියෙන්නේ 18 දී. 18 දී තමයි. ඔව් 32යි කියලා කිව්වේ. ඔය තව ඊට පොඩ්ඩක් අඩුයි. අයියේ. ගණනුත් වර්ධිනවද? ඒ වගේම මේ පිට අතුල්ලලා හොඳට නිදා ගන්න ඕනේ රැයට. නැත්තම් නිින්ද යන්නේ නැහැ. හැබැයි එකක් තියෙනවා. ගැරඩින්ට බයේ දරුවව අමාරුවේ දාන්න එපා. අප්පා. හරිද? මොනවා වුණත් දරුවනේ මුණුබුරාට කතා කරන්න ඕනේ. මුණුබුරා කියලා මුණුබුරා 100ට කතා කරන්න ඕනේ 100 කියලා මිසක් 100 මචං කියලා නෙවෙයි කියලාත් මතක තියාගන්න. සුබ පතනවා ආදරණීය 100ට. ඒ වගේම ඔබගේ අර වටිනා මෝටර රථයේ අඟුලාන හන්දිය විතරක් නෙවෙයි එතනින් එහාටත් පදින්න පුළුවන්. ඔක ඔච්චර පරිස්සම් කරන්න දෙයක් නැහැ. ඔක ලංකාව වටේම යන්න පුළුවන් හොඳ වාහනයක්. පෙට්‍රල් ගහන්න සල්ලි නැතිකම. ඒ නිසාද? ඉස්සරහට ඉන්න පස්සේ ඉලක්කර හම්බෙන්නේ. ඉස්සර දැන් නැහැ නවත්තලා. රොජර් සෙනෙරත්න කියන්නේ අපේ කතාව ඇතුලේ මහා දැවන්තයෙක්. ඒ වගේම හොඳට කියවන පුස්තකාලයක්. ඉංග්‍රීසි භාෂාව පිළිබඳව පොත්, සිංහල භාෂාව පිළිබඳව පොත්, ඒ වගේම ලංකාවේ වේදිකාවේ අභියෝගාත්මක පස්සෙන් අරගපාපු රොජර් සෙනෙරත්න ඔබ අපි බොහොම ගෞරව කරනවා ඔබට. ඒ වගේම අනාගතයේදී නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන බොහොම ලස්සන නවකතාවක් S2. ඒකටත් සුබ පතනවා. ඒ වගේම බොහොම රසවත් ඔබේ නිෂ්පාදනයන්. ඒ නිසා
උදුරුවේම ඔබේ නිෂ්පාදනයකට දායකෙන්ටත් නේ රොසාන අපට දිනත් තියෙනවා ඇස් දෙකේ චරිත තියෙනවා ඇස් දෙකේ මේක වට දෙන්න මං ඉතින් මට වැඳලම යන්න කියලා බැලුවේ අපි ඉතින් වැඩි හිටියන්ට ගෞරව කරන්න ඕනේ රොජයි ඒ නිසා අපි කකුල් දෙක අල්ලලා ඉතින් බෑනේ මේ වැඩේ කරන්න ඊට ගෞරව කරන්න දෙන්නේ නැහැ නේද කියන්නේ ටීනා ආදරේ සුන්දරත්වය සමග ඇයි හිනා වෙන්නේ ආදරය ගැන කියද්දි දෙයනේ මේ දැන්වත් අර ඉස්කෝලේ කාලේ පුරුද්ද නවත්තලා බූට් දෙන්නේ නැතුව දැන් නැද්ද එහෙම කරන්නේ නැහැ දැන් හරි මං එහෙනම් එතනින් එහාට අහන්නේ හැබැයි මං ප්‍රාර්ථනා කරනවා ඔයාට මෙතනින් එහාට ඇත්තටම ඔයා ලංකාවේ හොඳ මොඩල් කෙනෙක් ඒ මොඩලින් වලින් ජනප්‍රිය වෙන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම ඔබව ඉලක්ක කරගෙන තිබෙන පැපරාල්සීන්ට පුළුවන්කම ලැබුණොත් ඔබේ තියෙන මේ මොඩලින් පැත්ත එළියට ගන්න හොඳ ඩාන්සර් කෙනෙක් හොඳ මොඩල් කෙනෙක් හොඳ ගායිකාවක්ද හැබැයි ගායිකාවකට වඩා හොඳ ඩාන්සර් කෙනෙක් ඔබගේ ඒ ඩාන්සින් අපි දැකලා තියෙනවා අන්තර්ජාලයට ඉඩහසර වෙන් කරන්න ඔබේ දක්ෂතාවයට අපිට ගොඩාක් දුර යන්න පුළුවන් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා හැබැයි ඩ්‍රීම් ඩ්‍රෝනුත් ගාලා ලස්සන වෙනවා තියෙන තමයි තව ලස්සන වෙයි හැබැයි මේක මම දෙනවද කිෂෝට බෑ ඒක මට දෙන්නකෝ මට මේකත් එක වැඩක් කරන්න තියෙනවා දැන් මේක තෑගින් තෑග උතුම් තෑග කියලා එකක් තියෙනවා නේද රණජය තියෙනවා thank you very much you did it extremely well all the very best to you thank you very much මම දැනගත්ත මේක මට වෙයි කියලා හැබැයි මම මෙහෙම දෙයක් කරනවා මම දෙකෙන් එකක් මගේ ආදරණීය චැට් එක කොහෙද මියුසික් නැත්තම් මියුසික් නෑ කොහෙද චැට් එක නැත්තම් අපි දෙන්නගේ ආදරය වෙනුවෙන් මේක මම ඔබට පරිත්‍යාග කරනවා මේ අපේකින් එකක් දෙනවා අපි නේද ඔන්න ඔහමයි අද දවසේ ගෙවි ගිය සිකුරාදා රෑ කියන්නේ බොහොම සොඳුරු රාත්‍රියක් ඒ සුන්දරත්වය අපිත් එක්ක බෙදා හදා ගන්නට ඔබ නිරන්තරයෙන්ම සූදානම් කියලා අපි හොඳ ආකාරවම දන්නවා ඩ්‍රීම් රෝන් අපිත් එක්ක ඉන්නවා අපිව ලස්සන කරන්න බෝ ලස්සන කරන්න ඒ වගේම සිකුරාදා රෑ ලස්සන කරන්න අපි ලබන සතියේදී හමු වෙනකොට තවත් අපි ගිය සතියේත් කිව්වා මතක් කරා ඔබව ප්‍රේක්ෂකාගාරය සජීවීව මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ කර ගැනීමේ අදහසක් තියෙනවා. ඒ අදහසත් එක්ක අපි ලබන සතියේදී හමු වෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. මතක තියාගන්න ජීවිතය කියන්නේ බොහොම ලස්සන දෙයක්. නිහඬියාවෙන් පසු උදාවන කාලය අපි හිතන්නේ හැමතිස්සෙම සතුටු දනවන කාලයක් කියලා. රාත්‍රිය තාම තරුණයි. හැබැයි ලබන සිකුරාදා වෙනතෙක් පමණයි. සුබ රාත්‍රියක් සියලු දෙනාට. රන්දස වාගේ කැළපෙන්නේ මා ප්‍රිය සොඳුරි පනවැන්නේ රන්දස වාගේ කැළපෙන්නේ මා ප්‍රිය සොඳුරි පනවැන්නේ මාහද විපලේ දැල්වෙන පහනේ සමතා වේවා ඔබ ආලෝකේ රන්දස වාගේ කැළපෙන්නේ මා ප්‍රිය සොඳුරි පනවැන්නේ මාවේසිලාගෙන එන විගසේ ආදර පස් පවසන්නේ මට සලකන්නේ රජෙකුට විදසේ වෙදුක සැප විමසන්නේ මා පන විලසේ ඔබ රැකගන්නේ නෑ කිසිදා දුක දෙන්නේ රන්දස වාගේ කැළපෙන්නේ මා ප්‍රිය සොඳුරි පනවැන්නේ රන්දස වාගේ කැළපෙන්නේ මා ප්‍රිය සොඳුරි පනවැන්නේ මාහත විමනි දැල්වෙන පානේ සමතා වේවා ඔබ ආලෝකේ රන්දස වාගේ කැළපෙන්නේ මා ප්‍රිය සොඳුරි පනවැන්නේ
මල්සර දෝනි පිටුවද සෙනේ මානෙතය පිළිගන්නේ මා ප්‍රිය සොඳුරි පෙන්න මත හාසේ එළඳ නෑ මට දෙන්නේ මේ ලෙස සසරේ ඔබමය සොඳුරේ මගේ සාකාරිය වන්නේ රසවාගේ ගැලපෙන්නේ මා ප්‍රිය සුන්දුරි පනවන්නේ රන් රසවාගේ ගැලපෙන්නේ මා ප්‍රිය සොඳුරි පනවන්නේ මාහද විපනේ දැල්වෙන්න පහනේ සැමදා වේවා ඔබ ආලෝකේ රන් රසවාගේ ගැලපෙන්නේ මා ප්‍රිය සොඳුරි පනවන්නේ රන් රසවාගේ ගැලපෙන්නේ මා ප්‍රිය සොඳුරි පනවන්නේ